කාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන මොහොත වෙනකොට මේ රටේ සමස්ත ජනතාව අතරින් අපිට පේනවා පොදු මතයක් විදිහට මේ රටේ තියෙන පාලන තන්ත්‍රය වෙනස් විය යුතුයි කියලා බොහෝ දෙනාගේ ඉල්ලීමක් පවතිනවා. එතකොට තෝරා පත් කරගන්න මනාපය ප්‍රකාශ කරපු අය අතරින්ම මේ පාලන තන්ත්‍රය වෙනස් වෙන්න ඕනි කියලා කියද්දි අපිට පේනවා මිනිස්සුන්ගේ තියෙන හැඟීම්, මිනිස්සුන්ගේ තියෙන වේදනා, මිනිස්සුන්ගේ තියෙන ඒ අදහස් වලට බලය ලබාගත් කිසි කෙනෙක් කිසිම ආකාරයකින් සංවේදී වෙන්නේ නැති බව පේනවා. අපි ධර්මය ඔස්සේ බලමු පින්වත්නි, ඇත්තටම ඇයි මේ සංවේදී නැත්තේ? අපි මේක රටක් විදිහට කොයි රටේද කියලා නිශ්චිතව නෙමෙයි, මේක පොදු ප්‍රශ්නයක් විදිහට බැලුවොත් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කාමය කියන්නේ තෘප්තිමත් කරලා අවසන් වෙන්න බැරි දෙයක් කියලා. කාමයේ ස්වභාවය ඒකයි පින්වත්නි. එතකොට දැන් අපිට ඇතැම් රටවල් වල ඒ රටේ පොදු මහ ජනතාව පොදුවේ විරෝධයක් ප්‍රකාශ කරනවා නම් යම්කිසි රටක ඉන්න පාලකයන් දුර්වලයි කියලා ඒ රටේ ඉන්න දුර්වල පාලකයන් ගැන ඒ පාලනයේ අසාර්ථකකම පිළි අරගෙන රටේ පොදු ජනතාව නැගී සිටින්නත් කලින්ම මම අසාර්ථකයි, මම ඉල්ලා අස්වෙනවා කියලා එහෙම ඉල්ලා අස්වෙන රාජ්‍ය නායකවරුත් අපි ඇතැම් රටවල් වල ආදර්ශ විදියට ඕන තරම් දැකලා තියෙනවා. මෑත ඉතිහාසෙත් ඕන තරම් හැම කියන්න පුළුවන් අගමැතිවරු, ජනාධිපතිවරු හිටියා පින්වත්නි. පුදුම මහත්මා ගතිය. සමහරට පුංචි දෙයකින් තමන් අසාර්ථක වෙද්දී, තමන් ෆේල් වෙද්දී මම මේ කාරණාවේදී අසමත් වුණා, මම ඉල්ලා අස්වෙනවා කියලා කැමැත්තෙම ඉල්ලා අස්වෙනවා. එතකොට ඇතැම් රටවල් තියෙනවා ඒ පාලකයාගේ තියෙන දුර්වලකම දැකලා රටේ පොදු ජනතාව පොදු මතයක් විදිහට ඇවිල්ලා මනාප දුන්න කැමැත්තෙන් හිටපු ජනතාව පවා අප්‍රසාදයට ලක් වෙලා ඔයා ගෙදර යන්න කියලා ඉල්ලීම් කරද්දී ඒවට ඊටාම කරුණාවෙන් කන් දීලා සංවේදී වෙලා ඉල්ලා අස්වෙච්ච රාජ්‍ය නායකයෝ සහ නායිකාවොත් මේ ලෝකේ ඉන්නවා. රටක් විදියට පාරට බහැලා ඊටාම් සාමකාමී විදියට ගෙදර යන්න කියලා ඉල්ලීම් කරපු අවස්ථා ඔය දකුණු කොරියාව වගේ රටවල පවා තියෙනවා. එහෙම අර වැරදි තීරණ ගන්න, රට අසාර්ථක වෙන විදිහේ පාලනයක් ගෙනියන, එහෙම නැත්නම් දූෂිත වංචාවලින් පිරිච්ච රාජ්‍ය නායකයෝ සහ නායිකාවෝ ගෙදර යවන්න රටේ මිනිස්සුත් ඒ වගේ මැදිහත් වෙච්ච අවස්ථා තියෙනවා. ඔවුන් ඒ වෙදී අර කෙනෙකුට තියෙන බෑ පින්වත්නි ලැජ්ජාව කියලා දෙයක්. ඒක තියෙනවා නම් ලැජ්ජ බය කියන දෙක නැතුව ලෝකේ
ඇත්තටම පැවැත්මක් නැහැ. ඕන පුද්ගලයෙකුට යම් තැනැත්තෙකුට ලැජ්ජාව සහ බය කියන දෙක තියෙන්න ඕනේ හැම දෙයකටම. ඕන අකුසලයක් කරන්න පුළුවන්, ඕන පවිතු වැඩක් කරන්න පුළුවන් ලැජ්ජ බය කියන දෙක නැති වුණ ගමන්. ඉතින් ඒක නිසා අපි කල්පනා කරලා බැලුවොත් මිනිස්සු රටේ යම් රාජ්‍ය නායකයෙකුට අනේ ඔයා ගෙදර යන්න කියද්දි මුළු රටක් විදියට එකතු වෙලා ගෙදර යන්න කියද්දි සමහර විට එතන විරුද්ධවාදීන් නැති අනිවාර්යෙන් තමන්ට පක්ෂපාතී වෙච්ච අයත් ගෙදර යන්න කියනවා නම් විරුද්ධවාදීන් ගෙදර යන්න කියන එක ගැන කවර කතාවද කියන්නනේ තියෙන්නේ කොහොමත් කියනවනේ කවුරුත්. එතකොට ඔහු හිතනවා නම් එහෙම නැත්නම් ඇය හිතනවා නම් මේ විරුද්ධවාදීන්ගේ මතයක් විතරයි. අපිට ප්‍රියමනාපව හිටපු අපිට මනාපේ දුන්න අය අපිට කැමැත්තෙන් හිටපු අය එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අපිත් එක්ක හැමදාම ඉන්නවා කියලා හිතනවා නම් කවදා හරි දවසක මේ රටේ නොවින්ද නින්දාවකට ලක් වෙලා තමයි උන්ට ගෙදර යන්න වෙන්නේ. ඒ නිසා ලැජ්ජ බය තියනවා නම් ඇත්තටම ගෞරවය රැකගෙන කෙනෙක් කල යුත්තේ රටක් විදිහට ඉල්ලීමක් කරද්දී අනේ ගෙදර යන්න කියලා ඉක්මනින් ඒ රටේ මහ ජනතාවගේ පොදු ජනතාවගේ පොදු මතයට කන් දෙන එක. ඕනම රටකට පොදු මතයක් කියලා එකක් තියෙනවා. යම් සාපේක්ෂව යම් සීමිත පිරිසකගේ මතය නෙමෙයි පොදු මතේ. දැන් වෙලා තියෙන්නේ සීමිත පිරිසකගේ මතයට තමයි කන් දෙන්නේ පින්වත්නි. ඇත්තටම බැලුවොත් එහෙම මේ රටක අපි මේ වෙලාවේ කතා කරන එක්තරා රටක නායකයෙකුට ඒ නායකයාට යටත්ව ඉන්න දේශපාලන පක්ෂයට අදාළ හෝ ඒ മന്ത്രിවරු ඇමතිවරු පිරිසක් ඉන්නවා. අන්නේ කට්ටියයි ඒ කෙනා වෙනුවෙන් ඉන්න හාමුදුරුවරු ටිකක් ඉන්නවා. ඒ හාමුදුරුවරුත් ඔය අනම්මනම් වරප්‍රසාද ලබාගත්ත හාමුදුරුවරු අන්නේ හාමුදුරුවරු ටිකයි බොහොම සීමිත පිරිසක් විතරයි ඉන්නේ. මහ පිරිසක් නෑ. විශාල පිරිසක් මේ වෙලාවේ එහෙම අප්‍රසාදකින් ඉන්නවා. ඒතර මම කල්පනා කරේ ඇයි මේ මෙහෙම වෙන්න මොන විදියටද මනස බලපාන්නේ? මෙච්චර කියද්දි මෙහෙම ගේ ළඟට එකතු වෙලා යන්න කියද්දි තැතම් රටක එහෙම රාජ්‍ය නායකයන්ට යන්න හිත දෙන්නේ නැත්තේ ඇත්තටම මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි පින්වත් වෙන කිසි දෙයක් නෙමෙයි. අපි කියනවානේ බලයට තියෙන කෑදරකම කියලා. බලයට තියෙන කෑදරකම කියන්නේ ඇත්තටම මොකද්ද? කාමය. වෙන කිසි දෙයක් නෙමෙයි කාමය. කාමය කියන්නේ හරීම අර බුදුරජාණන්සේගේ ලස්සන උපමා ටිකක් තියෙන මේ කාමයට. ඉස්සෙල්ලාම අපි බලමුකෝ දේශපාලනය කියන්නේ කාමයේද නැද්ද කියලා. සංයුත්ත නිකායේ තියෙනවා හරි අපූර්ව සූත්‍රයක් බුදුරජාණන් වහන්සේට දේශපාලනය කරන්න එන්න කියලා මාරයා ආරාධනා කරපු සූත්‍රයක්. මේක ඇවිල්ලා රජ්‍ය සූත්‍රය. සංයුත්ත නිකායේ එකේ තියෙන්නේ රජ්‍ය සූත්‍රය. ඒ සිද්ධිය මෙහෙමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේට හිතෙනවා මේ දේශපාලනය කරද්දී ධාර්මිකව පුළුවන් මේව කරගෙන යන්න. මොකටද නිකන් අපි ආයුධ සටන් කරන්නේ? එහෙම හිතනකොට මාරයා ඒ සිතුවිල්ල දැක්කා. මාරයා හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. සිතුවිල්ල දැකලා මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා ස්වාමීනි, එයා වෙස්වලන් ආවේ. වෙස්වලාගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි අනේ ඔබ වහන්සේ තමයි මේ ලෝකේ ධාර්මික රාජ්‍යයක් ගොඩනගන්න ඉන්න එකම සුදුස්සා. ඔබ වහන්සේ වගේ සුදුස්සෙක් තව මේ ලෝකේ කොහෙවත් නැහැ. මේ ලෝකේ ධර්ම රාජ්‍යයක් ගොඩනගනවා නම් ඔබ වහන්සේට විතරයි ඒක කරන්න පුළුවන්. ඔබ වහන්සේ ඇවිල්ලා මේ රාජ්‍ය බාර ගන්න කිව්වා. මේ රට කරන්න කිව්වා. ඔබ වහන්සේ එන්න දේශපාලනයට කියලා ඉල්ලීමක් කරන බුදුරජාණන් වහන්සේට. සුදු ඇඳලා උපාසක මහත්තයෙක් වගේ ඇවිල්ලා තමයි ඒක කතා කරේ දැන් මාරයා. බුදුරජාණන් වහන්සේ මේ මිනිහා කවුද කියලා දන්නවා. මේ මිනිහා නෙමෙයි තින්නේ. මනුස්ස ලෝකේ නම් මිනිහා කියන්නේ. එතකොට මාරයා ගැන අඳුරගත්ත බුදුරජාණන් වහන්සේ මුලින්ම අඳුරගත්ත බවක් ප්‍රකාශ නොකර අහනවා ඔබ කොහොමද එහෙම මම එකට සුදුස්සෙක් කියලා කියන්නේ? කියනවා ඔබ වහන්සේ 4 ඉරිදිපාද හොඳට වඩපු කෙනෙක්.
සතර ඉරිදිපාද වඩපු කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෑ. නිසා රටක් ධාර්මිකව පාලනය කරන්න පුළුවන් වෙන්නේ හොඳට සතර ඉරිදිපාද වඩපු කෙනෙකුට කියනවා. ඒ කතාව බොරුවක් නෙමෙයි, ඒක ඇත්ත. මාරයා වුණත් යමක් කමක් දැනන් ඉඳලා තියනවා කියලා හිතෙනවා ඒ කතාවත් එක්ක. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා, මාරය ඔබ ඔහොම තියා කොහොම කිව්වත්, දැන් මාරය කියලා අමතනකොටම මම උන්නහේව අඳුරගත්තා කියන එකනේ කියන්නේ. මාරය ඔබ ඔහොම තියා කොහොම කිව්වත් අත්හැරපු ඒ කාමයේ නැවත මට අවශ්‍ය නැහැ. මාරය, අපි මේ ලෝකේ රත්තරන් වැස්සත් තථාගතයන් වහන්සේලා කාමයට හසු කරවන්න බෑ කියනවා. දැන් මාරයට ඕනුනේ බුදුරජාණන් වහන්සේව කොහොම හරි කරලා මේ කාමයට අල්ලන්න. දේශපාලනයට අරගෙන එන්න බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ ඒකට අහු වෙන්න සූදානම් වුණේ නැහැ පින්වත්නි. පබ්බතස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ ද්විත්තාව නාලමේකස්ස ඉති විද්වා සමංචරේ. ඔය තමයි බුදුරජාණන් වහන්සේ මාරයට දුන්න අවවාදික ලස්සන ගාතාවක්. පින්වත්නි, මේ ලෝකේ රත්තරන් වැස්සත් මිනිස්සෙකුට මහා රන්රිදී මුතුමැණික් පිරිච්ච කන්දක් හම්බුණත් කවදාකවත් ඒ මිනිස්සේ සෑහීමටපත් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේලා ඒවේ ආදීනව දැකලා, ඒකේ දුක දැකලා උන්වහන්සේ ඒකින් නික්මුණා නම් උන්වහන්සේව ආපහු එකට ඇදලා ගන්න බෑ මාරය කියලා මාරයට කියනකොට මාරයා එතනින් නොපෙනී යනවා පින්වත්නි. දැන් අපිට එකෙන් තේරෙනවා දේශපාලනය තුල තියෙන තනිකර කාමය කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශයනුත් කරන්නේ. කාමය කියන්නේ හැම වෙලාවෙම දුකක්. කාමයේ තියෙන දුක කාමයට බැහැගත්ත මිනිසයාට තේරෙන්නේ නැහැ. ඒක අපේ රටේ ඉන්න මේ දේශපාලකයන්ට තේරෙන්නේත් නැහැ. ඒ නිසානේ තාත්තා ඒ කාමයේ දුක විඳලා අන්තිමට පුතාටත් ඒ දුක පවරන්නේ. දැන් රටේ මිනිස්සු සමහරලාවට දැන් මතයක් විදිහට කියනවා දේශපාලනය කරන මිනිහ පරම්පරා පිටින් දේශපාලනයෙන් දිගටම ජීවත් වෙනවා, එකකින් බේරෙන්නේ නැහැ, එකකින් ගැලවෙන්නේ නැහැ කියලා. ඇත්තටම පෞල් පිටින් දේශපාලනය කරන්නේ මේ කාමයේ තියෙන ආස්වාදයත් එක්ක කාමයට එක්ක තියෙන බල තණ්හාවට අහු වුණාට පස්සේ පින්වත්නි, ඒක දුකක්, ඒක අතහරින්න කැමති නැහැ. අර කාමයට බුදුරජාණන් වදාළ ලස්සන උපමා ටිකක් තියෙනවා. අට්ටිකංකලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා මංසපේසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා තිනුක්කූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා අංගාර කාසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා. ඔය විදිහට බොහෝ ලස්සන උපමා ටිකක් උන්වහන්සේ පෙන්නනවා. කාමය කියන්නේ හරියට නිකන් ලේ මස් නැති ඇට කෑල්ලක් වගේ කියනවා. එතකොට ඔබ දැකලා ඇති පින්වත්නි, සාමාන්‍යයෙන් මස් කඩයක් ළඟ බල්ලෙක් බොහොම බඩගින්න ඉන්නකොට ඒ බල්ලෙකුට ඇට කෑල්ලක් හම්බුනොත් එහෙම ඒ ඇට කෑල්ල කකා ඉන්නවා. ඒක ඒ ඇට කොටස හපන්න එයාගෙම කට තුවාල වෙලා මේ දතුත් එක්ක එතන හමත් තුවාල කරගෙන එයාගෙම ලේවල රස එයාට අන්තිමට අර කටු කෑල්ලත් එක්ක එයාට නිකන් ඒක රසයක් දැන් තුවාලත් කරගෙන
ඒක අතාරින්න කැමති නැහැ. එදර මංසපේසූපමා කාම. මේ කාමේ හරියට නිකන් මස් කුට්ටියක් වගේ. ඔය කුස්සෙකුට මොකෙක් හරි සතෙක්ට පින්වත්නි මස් කුට්ටියක් හම්බුනාට පස්සේ ඔබ හොඳට හිතන්න දැන් එහෙම කුරුල්ලෙක් මොකෙක් හරි මස් කන කුරුල්ලෙකුට මස් කුට්ටියක් හම්බුනාට පස්සේ ඌ ඒක අරගෙන ආකාශයේ යනකොට ඒකට වට වෙනවා තව විශාල කුරුල්ල ගොඩාක් අර කුරුල්ලව වට කර ගන්නවා. වට කරගෙන අන්තිමට අර මස් කුට්ටිය අතාරින්න නැතුව ඉන්න එක නිසාම වට කරගත්ත කුරුල්ලෝ ටික නිසා මස් කුට්ටිය අල්ලන් ඉන්න කුරුල්ලා විනාශ වෙනවා. දැන් අපි කියමු ජනාධිපතිකම කියන්නේත් මස් කුට්ටියක් වගේ තමයි. ඒතකොට දැන් මස් කුට්ටිය අල්ලගත්ත මිනිසයා මේක අතාරින්න කැමති නැහැ. දාලා යන්න කියනවා කිව්ව කොච්චර කිව්වත් අහන්නේ නැහැ මේ මස් කුට්ටිය අතාරින්න කැමති නැහැ. ඒතකොට මොකද වෙන්නේ දැන් වට වෙනවා කුරුල්ලෝ. වට වෙලා අර මස් කුට්ටිය අයින් කරන්න හදනකොට මේක අල්ලන් ඉන්න කුරුල්ලාම අන්තිමට විනාශ වෙනවා වගේ. ආකාශයේ ඔබ දැකලා ඇති සමහර එක කුරුල්ලෙක් අරන් යන දෙයට අනිත් කුරුල්ලෝ වට වෙලා අර කුරුල්ලට කොටලා ඌ සම්පූර්ණ තුවාල වෙලා අන්තිමට ඌට මස් කුට්ටියක් නැහැ ඌ මස් කුට්ටියක් වෙනවා. මේ වගේ පින්වත්නි ඇවිලෙන තනහුලක් වගේ තිනුක්ක උපමාකාම ගිනි අරගෙන ඇවිලෙන තනහුලක් වගේ නොඑක් විදියට උපමා කරනවා. ගිනි අඟුරු වලක් වගේ කියනවා. අංගාරකාසු උපමාකාම මේ හැම එකකින්ම කියන්නේ මොකද්ද? මේක දුකක්. කාමය කියන්නේ තනිකර දුකක්. ඒත් ඇයි දුකක් නම් ඔච්චර කැමති? ඒක තමයි කතාව. දුකකට කාමයේ තියෙන දුක හැමතිස්සෙම සැපක් විදිහට දැනෙනවා. මේ දුක කියන එක ඇත්තරම කම්සැප හොයන එක ඇතුලේ තියෙන සතුට ඇතුලේ තියෙන්නේ දුකක්. නමුත් ඒ දුකම සතුටක් කරගෙන තියෙනවා. අපි ජීවිතේ ඔය ඇහෙන ගීත දිහා බැලුවොත් එහෙම වැඩිපුර තියෙන විරහ ගීත. ඒ කියන්නේ දුක ගැනමයි කතා කරන්නේ. ගොඩාක් සින්දුවල මිනිස්සු රස විඳිනවා කියලා බලද්දි දුක ගැන කියෝ ඉන්න එක තමයි මේ රස විඳලා තියෙන්නේ. චිත්‍රපටයක් ගත්තොත් එහෙම බහුතරයක් චිත්‍රපටිවල බය ඇති කරලා, පීඩනය ඇති කරලා, තරහ ඇති කරලා සෑහෙන ප්‍රශ්න වෙලා බාධා ගොඩාක් තියෙන තරමටනේ ඒක හරි ෂෝක් කියන්නේ. ඒ කියන්නේ සතුට තියෙන්නේ දුක පිරිච්ච තරමට. අන්න ඒ ප්‍රශ්නය නිසා මේ හිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම පින්වත්නි සතුට කියන එක හොයන්නේ හැම වෙලාවෙම දුක් ගොන්නක් අස්සෙන්. දුක් ගොඩාක් අස්සෙන්. ඔකට තියෙන්නේ අර මාගන්ධිය සූත්‍රයේ තියෙන හොඳම උපමාව තමයි කුෂ්ඨ රෝගයක් හැදිච්ච මිනිස්සෙක් කුෂ්ඨේ කහ ඉන්නා වගේ වැඩක් කියනවා. කාමයට වසඟ වෙච්ච මිනිස්සයා හරියට කුෂ්ඨ රෝගයේ කහ ඒ කහන සැපේ විඳිනවා වගේ කියනවා. දේශපාලනය කියන්නේ තනිකර කුෂ්ඨයක්. ඒ කුෂ්ඨේ කහන්න ගත්ත මිනිහා කියන්නේ වැඩිපුරම කුෂ්ඨේ අමාරුව හැදිච්ච අය තමයි පවුල් පිටින් ගෙනල්ලා දාගෙන ඉන්නේ. ලොකු කුෂ්ඨකාරයෝ ටිකක් රටම ගඳ ගහනවා. හැබැයි ඒ කහ ඉන්නවා ඒ කැහිල්ල නවත්තන්න කැමතිම නැහැ. ඒකෙන් සැපයි ඒගොල්ලන්ට. කහන්න සැපයි. හැබැයි ඉතින් තුවාලේ වැඩි වෙන ඉවරයක් නැහැ. බොහොම ගෞරවයෙන් සමහර අයට ගෙදර යන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන තියෙනවා. අර කුෂ්ඨේ කහ ඉන්න ඒකට කැමති හින්දා. දැන් අර තුවාලේ වැඩි කරගෙන දැන් ඉතින් කහන එකත් වැඩි කරන්න වෙනවා. වැඩි වෙන කහන එකත් වැඩි වෙනවනේ. ඉවරයක් නැතුව එතකොට කහ ඉන්නවා. තුවාලෙත් වැඩි වෙවි යනවා. ප්‍රශ්න ඉවරෙකුත් නැහැ. ගඳ ගහන එක ඉවරෙකුත් නැහැ. එතකොට පින්වත්නි බුදවරු කියන්නේ ඇත්තරම දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගත්ත දේශපාලන පවුලකින් න්යාවේ. උන්වහන්සේ ගිහි ගෙදර රාජකීය පවුලක රජකම් ලබන්න තියෙන සුදුස්සෙක්ව ඉඳලා අතහැරලා දාලා ආපු කෙනෙක්. යුව රජෙක්. එතකොට දේශපාලන පවුලකින් ආපු උන්වහන්සේට කාමයන්ගේ ගොහුරක ඉඳලා ඒකේ ඇලි ගැලි සියලු සැප සම්පත් තිබිලා අතහැරලා දාලා ආපු උත්තමයා දකින්න උන්වහන්සේත් කුෂ්ඨ කහ ඉඳලා තියෙන කාලයක්.
උන්වහන්සේ කියනවා මම දැන් කුෂ්ඨ සනීප කරගත්ත කෙනෙක්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කුෂ්ඨ සනීප කරගෙන ඉවරයි. දැන් ඒ කුෂ්ඨය සනීප කරගත්ත උන්වහන්සේට කවුරු කොහොම කොයි විදිහට ඇවිල්ලා අනේ ඉස්සර වගේ කහලා ආයි සැප වෙඳින්නකෝ. දැන් අර මාරයා කිව්වේ එහෙම කතාවක්නේ. කුෂ්ඨ සනීප වෙච්ච බුදුරජාණන් වහන්සේට මාරයා නිකන් ඇවිල්ලා මේ පොඩ්ඩක් කුෂ්ඨ කහමුකෝ ආයි කියලා නිකන් යෝජනාවක් කරා වගේ වැඩක් නේ ඒක. ඒක කුෂ්ඨයක් සනීප වෙච්ච මිනිසෙක් පින්වත්නි කවදාවත් ආපහු කහන්න ආස හිතෙයිද කියලා ඔබ කියන්නකෝ. කුෂ්ඨ කහ ඉන්න හිතෙයිද කුෂ්ඨ සනීප වෙච්ච මිනිසයාට? ඔය කුෂ්ඨයකට රස්නේ ටිකක් ලං වෙනකොට හරි සැපයි. හොඳට බලන්න හිතලා පුදුම සැපයක් තියෙනවා ඒ රස්නෙන් තවනවා නම්. හැබැයි කුෂ්ඨ සනීප වුණාට පස්සේ අපි හිතමු කුෂ්ඨ හැදිච්ච කකුලක් එහෙම නැත්නම් කුෂ්ඨ හැදිච්ච අත කියලා. ඒ අතට හරි කකුලට හරි කොහෙට හරි සනීප වුණාට පස්සේ රස්නේ ලං වෙනකොට ඒ රස්නේ සැපක් නෙමෙයි දුකක්නේ. නමුත් අර කුෂ්ඨ හැදිච්ච වෙලාවට ඒක සැපක්. ඒ කියන්නේ දුකම සැපක් විදිහට තේරෙනවා. දැන් ඔබ මන් දන්නේ මට නම් මෙහෙම නිନ୍ଦා අපහාස කරනවා නම් අනේ මොකටද ජීවත් වෙලා කියලා අපිට නම් හිතෙන්නේ. අර එක්තරා රටක ජනාධිපති කෙනෙකුට අයින් වෙලා යන්න කියලා ඒ ජනාධිපතිගේ ගේ ළඟට ගිහිල්ලා මිනිස්සු බෝඩ් එල්ලගෙන ඉන්නවා. ඒකේ එක බෝඩ් එකක අපි දැක්කා මේ මොලේ අමාරුවක් හැදිලා මම මේකට ආවේ කියලා හිතලා රටට ප්‍රකාශ කරලා හරි යන්නකෝ ගෙදර කියලා බෝඩ් එකක් ඉල්ලන් ඉන්නවා. එතකොට මොලේ අමාරුවක් කියලා අයින් වෙන්න කියලා. ඒ වගේ නිନ୍ଦා අපහාස කරද්දි අනේ ඉති දැන් ඉන්නේ මෙහෙමනේ. ඔය හැමෝම එන්නේ ඔබ වෙනුවෙන් මං එන්නේ. ඔබ වෙනුවෙන් මාව තෝරපත් කරගන්න මං ඔබට සේවය කරනවා. මේ මිනිස්සුන්ට සේවය කරන්න මං එන්නේ කියාගෙන එන අය ඉතින් මිනිස්සු යන්න කියනකොට යන්නත් පුළුවන් වෙන්න ඕනේ. එච්චරටම ලැජ්ජාවක් නැතුව මේ තරම් නිନ୍ଦා අපහාස කරද්දී දන්නේ කොහොම නිින්ද යනවද කියලා මේ මිනිස්සුන්ට. ගෙවල් වල නිදාගන්නේ කොහොමද කියලා හිතෙන්නේ. ඇත්තටම නිින්දයක් නැතුවද පින්වත්නි. මොනවා වෙයිද දන්නේ. හරි බයෙන් ඉන්නේ. දැන් අපිට ආරංචි එක්තරා රටක නායකයෙක් තමන්ගේ ආරක්ෂක සෙබළු අඩු කරලා දැම්මා බලයට ආපු ගමන්. හැබැයි දැන් ආපු වැඩි කරගෙන ඇයි බයයි. දැන් මේ වෙනකොට මේ රටේ ඉන්න දේශපාලකයෝ බහුතරයකට ප්‍රසිද්ධ ස්ථාන වලට යන්නත් බයයි. මොන වෙනවද කියලා ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අහිංසක මිනිස්සුන්ගේ බද්දු සල්ලි වලින් තව තවත් ආරක්ෂාව තර කරගන්න එක කරන්නේ. එතකොට පින්වත්නි ලැජ්ජාවක් සහ බයක් තියෙනවා නම් මේ මෙච්චර දුක් විඳින්න මොකටද නිදා ගන්නවත් නැතුව? එච්චරටම සැපයි දෝක. මේ තරම් රටක් එකතු වෙලා ලෝකයක් ඉදිරියේ නිඳා කරද්දී ඒවා ලෝකයේ අනිත් රටවල වලත් ප්‍රවෘත්ති වල පෙන්නද්දී අයියෝ විලි ලැජ්ජයිනේ ගෙදර යන්න කියලා කියද්දිත් ඉල්ලාස් වෙන්න කොන්දක් නැතුව එහෙම තාමත් ඉන්නවා කියන්නේ මේ කාමයේ ඒ තරම් සැපයිද? මේ මස් කට්ට එච්චර සැපයිද? මේ ඇවිලෙන මේ කොළ ටික තාම මෙච්චර සැපද? මේ මස් කුට්ටිය අතාරින්න බැරි තරම්ම මේ කුරුල්ලට මෙච්චර කොටද්දිත් මේ මස් කුට්ටිය අල්ලන් ඉන්න මේක මෙච්චර සැපයිද? කාමයේ තියෙන මේ ආස්වාදය කුෂ්ඨයක් වගේ තියෙන මේ කහන කුණු දේශපාලනයේ නැමැති කුෂ්ඨ කහ ඉන්න මේ තරම් ඒ කැසිල්ල සැපයිද? සැප නැත්තම් ඉතින් પરම්පරා පිටින් ඔකට එන්නේ නැහනේ. එතකොට පින්වත්නි ලෝකේ සමහරලාවට සක්විති රජෙක් වෙලා ද්වීප 4ටම අධිපති වෙලා කාමය ලබා ගත්තත් අර මන්දාතු කියලා රජෙක් ඉඳලා තියෙනවා කාමභෝගීන්ගෙන් අග්‍රම කෙනා විදිහට 4 ද්වීපයටම අධිපති වෙලා තියෙනවා මන්දාතු රජුරෝ. හැබැයි මන්දාතු රජුරෝ මැරෙන්නේ කාමයෙන් තෘප්තිමත් වෙන්නේ නැතුව. ආසාව සම්පූර්ණ වෙන්නේ නැතුව මුළු ලෝකෙම රජකම අරගෙන ලෝකෙම නායකත්වය අරගෙන කිසිම සංසිඳිච්ච ආසාවක් නැතුව තමයි දුකසේ මැරෙන්නේ.
මන්දාතු රජ්ජුරුව ගැන කියනවා ස්වාසූ දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා විදිහට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කුමාරයෙක් විදිහට. ස්වාසූ දහසක් අවුරුදු ඉඳලා තියෙනවා යුවරජෙක් විදිහට. ස්වාසූ දහසක් අවුරුදු ඉඳලා තියෙනවා චක්‍රවර්ති රජෙක් විදිහට. මේ ලෝකෙ එච්චර රජකම් කරලා ඊට පස්සේ පින්වත්නි දැන් සක්විත රජෙක් වුණා කියන්නේ කිසිම කතාවක් නැහැ. කවදාකවත් සක්විත රජෙක් දුගතිය යන්නේ නැහැ. ඒක හැටි. සක්විති රජකම් කරන කෙනෙක් දුගතිය යන්නේ නැති වෙන්නේ එක හේතුවක් තමයි සක්විති රජුරෝ කවදාවත් අධාර්මික විදියට රාජ්‍ය පාලනය කරන්නේ ආයුධ අරගෙන රාජ්‍ය පාලනය කරන්නේ දසරාජ ධර්මයෙන් සක්විති රජෙක් රාජ්‍ය පාලනය කරන්නේ. ඒ නිසා සක්විති රජෙක් හැමතිස්සෙම උපෝසතයේ දවසට උපෝසත සමාදන් වෙලා අනෙක් ප්‍රාන්ත තමන් යටතේ ඉන්න රජවරුන්වත් ධාර්මික විදියට රාජ්‍ය ගොඩනගවලා ධර්ම රාජ්‍යයක් ගොඩනගන මුළු ලෝකෙම ධර්ම රාජ්‍යයක් ගොඩනගන කාලෙක තමයි සක්විති රජෙක්ගේ කාලයක් කියලා කියන්නේ. එහෙම සක්විති රජෙක් මරණයෙන් පස්සේ දෙවියන් අතර උපදිනවා පින්වත්නි. ඔය කියන මන්දාතු රජුරෝ ඊට පස්සේ මේ මුළු හතරක් දීපෙට මේ කියන්නේ මුළු ලෝකෙටම රජ වෙලත් සක්විති රජෙක් විදිහට ලෝකෙම රජකම් කරලත් කිසිම තෘප්තියක් නැතුව මැරිලා සක්‍ර දෙවියන් විදිහට දෙව්ලොවත් දිව්‍ය කාම සම්පත් විඳලා ඒකෙනුත් තෘප්තියක් ලබන්නේ නැතුව මැරිලා යනවා. සාමාන්‍යයෙන් එහෙම මැරිච්චා ඊට පස්සේ දුගතියටම යනවා. මොකද හේතුව මේ දිව්‍ය සැපටත් වසඟ වෙලා එතනත් තෘප්තියක් නැහැ. එතනින් ඊට පස්සේ දුගතිය. ඇයි කිසිම සුගතියක් වෙනුවෙන් අවශ්‍ය මේ සක්විති රජ්‍යයේ ස්වාභාවික ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න අවශ්‍ය කරන ඒ ගුණධර්ම ටික ඕනම සක්විති රජෙක්ට පොදු ධර්මතා. සක්විති රජෙක් වෙන්නේ ලේසියෙන් නෙමෙයි. ඔබ දන්නා බුදු කෙනෙකුගේ බුදු සිරුරේ තියෙන සියලු ඒ පුරුෂ ලක්ෂණ 32කින් එකක්වත් අඩුවක් නැතුව 32ක්ම තියෙනවානේ සක්විති රජුරවන්ට. ඒතර ඒ 32 ලැබෙන්නේ නිකන් නෙමෙයි. ඒ 32 ලැබුණාට පස්සේ 32 තියෙන ආනිසංස විදියට සක්විති රජුරවන්ගේ ජීවිතේ ගොඩනගෙනවා එක්තරා ධාර්මික වැඩපිළිවෙලකට. ඒ නිසා සක්විති රජෙක් ස්වභාවිකවම මොනතරම් තෘප්තිමත් නැතුව කාමයට වසඟ වෙලා හිටියත් අධාර්මික රාජ්‍යයක් ගෙනියන්නේ නැහැ. ඒ නිසා දෙවියන් අතර ඉපදුනා. නමුත් මන්දාතු රජුරවන්ට තිබ්බ chance එක නෑ පින්වත්නි මේ දැන් ඉන්න දේශපාලකයන්ට. ඔය යන හැමෝම උපදින්නේ නිරේ. ඉතින් අනේ මේ අවුරුදු කීපයකට මෙතන මේ ඉන්න ටිකෙත් මිනිසුන්ගෙන් නිന്ദා අපහාස ලබලා මිනිසුන්ට තිත්ත වෙලා ගෙදර යන්න කියලා ඕව හීනෙනුත් පේන තරම් නිന്ദා අපහාස ලබලා මේ ටික කොහොම හරි සල්ලි කන්දක් ගොඩ ගහගත්තා කියලා මැරුණට පස්සේ පෙට්ටියට අන්දන ඇඳුමේ සාක්කු නෑනේ. එතකොට ගෙනියන්නේ නෑනේ. කෙලින්ම නිරේනේ. ඇයි මේ මෙච්චර දුක් විඳින්නේ? ඒක ටිකක් තේරුම් ගන්න ඕනේ. ඉල්ලා අස්වෙන්න තමන් අසාර්ථක බව පිළි අරගෙන ඉල්ලා අස්වෙන එක නිന്ദා සහගත නැ එක හරි ගෞරවාන්විතයි. මිනිස්සු ලෝකයක් අභියස එහෙම නිന്ദා පහස කරද්දී ලැජ්ජාවක් බයක් නැතුව ඒකේ දිගටම ඉඳ හිතෙන එක ඇතුළේනේ තියෙන්නේ ලොකුම නිന്ദාව. ඒකින්ද කාමය කියන එකේ තියෙන ආදීනව කොච්චරද බලන්න පින්වත්නි. වට කරගෙන කොටද්දිත් කුරුල්ලෝ ඇවිල්ලා මස් කුට්ටිය අතාරින්න හිතෙන්නේ නැහැ කියනවා අර ඒ මස් කුට්ටිය අරගෙන යන කුරුල්ලට. ඉතින් ඒක නිසා මේ කාමයන් මේක නිකන් අර සර්ප හිසක් කියලා උපමා කරනවා. මේක හරි භයානකයි කියලා කියනවා. ඒ භයානකකම තේරෙන්නේ නැහැ. මහා ගිනි දැල් ඇවිලෙන දෙයක් වගේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා අර තියෙන කුෂ්ඨේ කහ ඉන්න සැපේට ඒ තරම් ඇලුම් කරනවා. අපිට අර මතක් වෙනවා පින්වත්නි මේ දේශපාලකයන්ට රැට නිදා ගන්නවත් ගියත් නිදි හරියට නිින්දක් නැතුව තමන්ට තියෙන නිന്ദා පහස මේ හැමදේම සිහි වෙවි කොයිතරම් බයකින් පීඩනයකින් ඇද්ද කියලා හිතෙනවා. අර බද්දිය හාමුදුරුවන්ගේ සිද්ධිය මතක් වෙද්දී. ඒ කියන්නේ ඒ බද්දිය රජතුමා රජෙක්නේ. ගිහි කාලේ හොඳට රජකම් කරපු ධාර්මිකව හැබැයි හොඳට රජකම් කරපු රජෙක්. මිනිස්සු ප්‍රේමනාපයි.
මේවා මෙහෙම මේ අපි දන්න කියන සමහර රටවල් වල දේශපාලකයෝ නින්දා අපහාස ලබනවා වගේ බැනුම් අහන් හිටපු කෙනෙක් නෙමෙයි බද්දි රජුරෝ කියන්නේ. හොඳට නින්දා අපහාස ලබලත් මේකෙන් යන්න හිතක් නැති වුණාට අර රජුරෝ හොඳට ප්‍රශංසා ලබලා ඉඳලා හොඳට සැප විඳලා ඉඳලා රජෙක් විදියට ඉඳලා මහාන වෙන්න හිතක් එනවා. බද්දි රජුරෝ මහාන වුණා. බද්දි හාමුදුරුවෝ කියලා කැලේ භාවනා කරගෙන ඉන්නවා. හරි සැපයි. එහෙම සැපට ඉන්නකොට රජුරවන්ට එදා ඒ රාජකීය විදියට විඳපු රජෙක්ට ලැබිච්ච රාජකීය සැප සම්පත් කොච්චර භුක්ති විඳත් ඒ රාජකීය රජ සැප සම්පත් මේ බද්දි හාමුදුරුවන්ට ඒ විදියට නොලැබුණාට ස්වාමින් වහන්සේ විඳින්නේ අද තමයි සැබෑම සැපේ කියලා උන්වහන්සේට හිතෙන්න ගත්තා. ඒ හිතෙන්න ගත්තේ මොනවා හේතු නිසාද? ඒ හේතු ටික උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ කියන්න හේතුවක් හැදෙනවා. බද්දි හාමුදුරුව අර ගහක් යටකට වෙලා කොහේ හරි වාඩිලා ඉන්නකොට හප්පා සැප කියන ඉන්නවා කියන්නේ. මොකද්ද මේ හප්පා සැප කියන්නේ කියලා අහනවා. ස්වාමින් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේලා හිතුවේ රජකම් මතක් වෙලා හප්පා සැප ඇති කියලා. ඕක පාලියෙන් අහෝ සුකම්. එතකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා අන්න ස්වාමීනි බද්දි හාමුදුරුවෝ කොහේ ගිහිල්ලා ගහක් යට භාවනා කරන් හිටියත් හප්පා සැප ඉන්නේ කිව්වා. එන්න කියන්නේ කො බද්දියට. මොකද බද්දිය රජකම් මතක් කළාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි අපි මෙතන ඇත්තටම මේ පැවිදි ජීවිතයක තියෙන ආනිසංස මට තේරෙන්නේ හිතාගන්න බෑ. මේ තරම් සැපයක් තියද්දී මම මොන හේකට ජීවිතේ අර දේශපාලනයක් බදාගෙන දුක් විඳද කියලා මට හිතෙනවායි කිව්වා. ස්වාමීනි එදා මම ආයුධ සන්නද්ධ සෙබළු වට කරගෙන පුරවගෙන ආරක්ෂාව තර කරගෙන හිටියේ කියනවා. දැන් ඔය වර්තමානයේ දේශපාලකයෝ මේ සෙබළු පුරවගෙන ආයුධ සන්නද්ධව ඉන්න සෙබළුන්ගෙන් ආරක්ෂාව තර කරගෙන ඉන්නේ මිනිස්සුන්ගේම සල්ලිනේ. ඒගොල්ලෝ ගෙදරින් ගෙනල්ලා මේ තමන්ගේ ආරක්ෂාව සපයගෙන නෙමෙයිනේ පින්වත්නි. එතකොට මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ඇත්තටම ඔවුන්ගේ ආරක්ෂාව තර කරගෙන තියෙන්නේ. රජවරුත් එහෙම තමයි. රජවරුත් බදු අය කරනවා මිනිස්සුන්ගෙන් භාණ්ඩාගාරයට ධනය පුරව ගන්නවා. ඒ වෑන් බලය හදාගන්න ආයුධ සන්නද්ධ සෙබළු පුරවගෙන වැසිකිළියට ගියත් හතර පැත්තටම ගාඩ් එක දාගෙන තමයි වැසිකිළි කිස කරගන්නේ. ඒ කියන්නේ වැසිකිළිය වටේත් ඉන්නවා ආයුධ සන්නද්ධ සෙබළු. ඉතින් කොයි වෙලාවෙ එතන වැසිකිළි කැසිකිළි කර කර ඉන්නකොට ඇවිල්ලා මරලා දාන්නත් පුළුවන් රජෙක්ව. නිදා ගන්න ගියත් යහන් ගබඩාවල වට කරලා ඉන්නවා සෙබළු. ඒතර මේ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි කොතෙන්ට ගියත් සෙබළුන්ගෙන් ආරක්ෂාව ලබාගෙන මම හිටියේ ආයුධත් එක්කම සෙබළු තියාගෙන. එහෙම ඉඳලත් අනේ ස්වාමීනි නිින්ද යන්නේ නැහැ. පුදුම බයක් තිබ්බේ. එච්චර සෙබළු ආරක්ෂා සන්නද්ධව මට ආරක්ෂාව දුන්නට මගේ හිතට හැමතිස්සෙම තියෙනවා ස්වාමීනි බයක්. කොයි වෙලාවේ මට ජීවිතේ දාලා යන්න වෙයිද දන්නේ. කවුරු ඇවිල්ලා මාව මරයිද දන්නේ. කොතනදි මාව මරයිද දන්නේ. මේ රාජ්‍ය පැහැර ගන්න මොන රජෙක් ඇවිල්ලා කොතනදි කොයි විදිහට මාව මරලා මේ රාජ්‍ය දැහැගනීද කියලා පුදුම බයකින් මං ජීවත් වුණේ කියන ඒ කාලේ. ස්වාමීනි එදා ඒ බයෙන් හිටපු මමම අනේ අද ස්වාමීනි මේ ගහක් යටකට වෙලා කිසිම ආයුධයක් නැහැ, කිසිම සෙබලෙක් නැහැ. මාව රකින්න කියලා අඩුතරමේ හාමුදුරුවරුන්වත් මං ගාඩ් එකට තියාගෙන නැහැ. කාත් කවුරුත් නැහැ. ඔය තනියෙන් ගහක් පල්ලේ මං වාඩි වෙලා ඉන්නකොට අනේ ස්වාමීනි මට කල්පනා වෙනවා මේ මමමනේ එදා අර එහෙම ආයුධ සන්නද්ධ සෙබළු තියන් ඉඳලත් බයෙන් තැති ගැනීමෙන් පීඩණයෙන් හිටියේ. මමම එදා එච්චර සෙබළු ඉඳලත් නිින්ද යන්නේ නැතුව දුකෙන් බයෙන් හිටියානේ ස්වාමීනි.
අද මෙලෝ සෙබලෙක් නැතුව මෙලෝ ආයුධයක් නැතුව කිසිම බයක් නැතුව මම මේ ගහක් පල්ලේ වාඩිලා ඉන්නකොට මට හිතා ගන්න බෑ ස්වාමීනි. මමම මේ තරම් කිසි බයක් සැකක් නැතුව මෙහෙම කොහොමද ඉන්නේ? හැබැයි සැපේ මෙතනනේ තියෙන්නේ කියලා. ඒක අරක අතහැර ගන්න බැරි වුණාට පස්සේ එතනදී එනවා ඒ අර තියෙන කාමයේ එක්ක බයෙන් තැති ගැනීමෙන් පීඩණයෙන් කොච්චර හිටියත් ඒක හරිය අර කුෂ්ඨේ කහන සැපේම තමයි. දැන් බද්ධහාඳුරන්ට වෙලා තියෙන උන්වහන්සේ කුෂ්ඨේ කහන සැපය ඒ කැසීමේ සැපය කියන එක අතහැරියා. කුෂ්ඨ සනීප වුණා. අද තේරෙනවා මෙලෝ කැසිල්ලක් ඕනේ මේ හොඳට අගේට ඉන්න ඕනේ කියලා. අපිට අද තේරෙන්නේ ඔය විදියටම බැලුවට පස්සේ සාමාන්‍යයෙන් පින්වත්නි හොඳ ධාර්මික රජෙකුට පිළිවෙලකට ධර්ම රාජ්‍යයක් ගොඩනගාගෙන ඉන්න ධාර්මික රජෙකුට මිනිස්සු ආදරෙයිනේ. අමුතුවෙන් ආරක්ෂාව ඕනේ නැහැ. ඇතැම් රටවල් වල ඔහොම ආරක්ෂකයෝ පුරවගෙන යන්නේ නැහැ. ඔය තනියෙන් යනවා. සමහරට මේ ෆුඩ් සයිකල් එකෙත් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් එහෙම මේ මරන්න කොටන්න එන්නේ නැහැ. කවුරුත් කියන්නේ ඒ නායකයා ඒ රටට ආදරෙන් ඒ රට ගැන හැඟීමෙන් කටයුතු කරනවා. මේ දේශනය කරන මමත් කැමතියි මේ රටට ආදරය කරන නායකයෙක් ඉන්නවනම්. මන් දන්නවා ඔබත් කැමතියි. අපි හැම කෙනාගේම බලාපොරොත්තු එක. හැබැයි ඒ ආදරේ නැති මිනිහෙක් ඉන්නවනම් ඒ මිනිස්සයා ගැන කාට හරි යම් පැහැදීමක් තිබ්බනම් රටට ආදරය කරන මිනිස්සෙක් කියලා ඒ පැහැදීම අද වෙනකොට ඔප්පු වෙනවා නම් නෑ මේ මිනිහා ළඟ කියලා තවදුරටත් කවුරුවත් එහෙම ඉන්නේ නෑ පින්වත්නි. මේ රටේ මිනිස්සු කවුරුත් එහෙම මෝඩ නෑ. මිනිස්සු හැමෝම ආදරෙයි මේ රටට ආදරය කරන නායකයෙක් මේ රට විනාශ කරන්න නැති නායකයෙක් කෙනාට තමයි කවුරුත් කැමති. අද බලන්න නිකන් හිතලා මිනිස්සු දුක් විඳිනවා. හැබැයි ඔවුන් උපරිමම සැප විඳිනවා. හරි නායකයෙක් මේ වෙලාවේ ඉන්නවා නම් මේ රටේ තියෙන මිනිස්සු විඳින දුක දැකලා ඔහුත් සංවේදී වෙනවා. ඔහු අනිවාර්යෙන් තමන්ගේ මේ මැති ඇමති වල සනුහරයක් ඉන්නවනේ. ඔක්කොටම කියනවා. තමුන්නාන්සලා ලෑස්ති වෙන්න එපා කරන්ට් එක මේ කපන්න එපා කියලා එහෙම කියන්නේ. තමුන්නාන්සලාගේ නිවාසවලට මගේ පුද්ගලික නිවසටත් විදුලිය විසන්ධි කරන්න ඕනේ. මේ රටේ මිනිස්සු දුක් විඳිනවා නම් මමත් එතන ඉන්නවා. තමුන්නාන්සලාත් ඒ විදිහට ඉන්න. අන්න එහෙම කියන්න එපා. මේ රටේ මිනිස්සු මේ වෙලාවේ අමාරුවෙන් ජීවත් වෙනවා නම් අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕනේ. ඔය තමුන්නාන්සලා පාවිච්චි කරන විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන වාහන අයින් කරලා පොඩි වාහනයක යන්න පුරුදු වෙන්න දැන්. මේ රටේ එහෙමයි වෙන්නේ දැන් කියලා තමන්ගේ ඉන්න අර අනිත් දේශපාලන සනුහරයටම කියන්න පුළුවන් කොන්දක් තියෙන නායකයෙක් ඉන්න ඕනේ පින්වත්නි. මෙච්චර දුක් විඳින රටක මිනිස්සු ගැන සංවේදී හැඟීමක් තියෙනවා නම් ඒකට හොඳම ආදර්ශය අර යුක්‍රේනයේ ජනාධිපතිතුමා. අපිට පේනවා ඇමරිකාවෙන් කතා කළා යුද්ධයක් පටන් ගන්නකොටම ඔයා එන්න ඇමරිකාවට. ඔයාට අපි මෙහි නවතින්න ඔක්කොම පහසුකම් ටික දෙන්නම්. ඔයා ඔය යුද්ධේ වෙරණකම් මෙහි ඇමරිකාවට ඇවිල්ලා ඉන්න කිව්වා. මේ මිනිස්සු හරි ලස්සන උත්තරයක් දෙනවා. යුක්‍රේන ජනාධිපතිතුමා මං ඕගොල්ලන්ගෙන් සහාය කියලා බලාපොරොත්තු වෙන්නේ මට ඇමරිකාවේ සංචාරයක් නෙමෙයි කිව්වා. මේ ඇවිල්ලා ආරක්ෂා වෙලා ඉන්න කියලා කියන්නේ. මට ඇමරිකන් සංචාරයක් ඕනේ නැහැ කිව්වා. මට ඕනේ ආයුධ කිව්වා. දැන් ඒ රටවල වලින් ආයුධ දෙනවා. දැන් අපි මෙතන පින්වත් මේ ආයුධ දෙන එක හොඳයි කියන එකවත් වෙන මොනවත් නෙමෙයි මේ කියන්නේ. රටේ මිනිස්සු තනි කරන්නේ නැතුව රටේ මිනිස්සුන්ත් එක්ක එකට ඉන්නවා කියන හැඟීමෙන් මේ මිනිස්සු වැඩ කරනවා. මිනිස්සුත් එක්ක එකට ඉන්නවා කියන්නේ මිනිසුන්ට එක නීතියක්. මිනිස්සු අඳුරේ අපි එළියේ. එළිය කියන්නේ ආලෝකය. මිනිස්සු අන්ධකාරේ අපි ආලෝකය. මිනිස්සු කන්නේ අමාරුවෙන් අපි ඉන්නවා හොඳට සැපෙන්. සමහර මේ රටේ ප්‍රධාන රට පාලනය කරන ඇතැම් දේශපාලකයන්ගේ දරුවෝ අතරේ එක්තරා දරුවෙක් පහුගිය දවසක අපිට ආරංචි වෙනවා මිලියන 30 ගානක චිත්‍රයක් මිලදී ගන්නවා. මේ දේශපාලක දරුවෙක්
රටේ ඉහළම දේශපාලකයෙක්ගේ දරුවෙක් මිලියන 30 ගානක චිත්‍රයක් මිලදී ගන්නවා. ඔවුන් විවිධ රටවල ගිහිල්ලා බොහොම සැපට ජීවත් වෙනවා. ඉතින් මිනිස්සුන්ට මේවා පේනකොට මිනිස්සුන්ගේ හිත කැකෑරෙනවා. ඒ මිනිස්සුන්ගේ හිත කැකෑරෙනකොට මිනිස්සු ඒ වේදනාව කියන්න හඬ නගනකොට ඒකත් කටවහනවා. ඉතින් අපිත් මේ වෙලාවේ නිහඬව ඉන්නවා නම් ඇත්තටම මේ වෙලාවේ මිනිස්සු ගැන සංවේදීකමක් නැහැ. ඒ හැමෝටම මේ වෙලාවේ යුතුයකමක් තියෙනවා. ලැජ්ජා නැති පාලකයාගේ තියෙන කාමයට තියෙන වසඟ වෙච්ච අර මස්කට්ට ලොලෝ ඉන්න ඒ තියෙන තෘප්තියක් වෙන්නේ නැතුව තවදුරටත් දාලා යන්න ලැජ්ජාවක් නැතුව මේ ඉන්න එක ගැන අපෙත් කලකිරීම අපිත් ප්‍රකාශ කළ යුතුයි. මේ කාමයට මේ තරම් වසඟ වෙනවා කියන්නේ පින්වත්නි නිරේම තමයි. ආයි කිසිම කතාවක් නැහැ. නිරේ නිරිසතෙක් වෙලා බොහෝ දුක් විඳිනකොට තේරෙයි ලංකාවේ දේශපාලනය කරපු ඒ පුංචි කාලේ මොකක්ද ඒ චූටි කාලෙට ඇයි මං ඔච්චර වසඟ වුනේ කියලා තේරෙයි. ඒ නිසා අපිට ඇත්තටම අනුකම්පාවක් ඇති කරගන්න ඕනේ. අනුකම්පා කළ යුතු සත්වයෝය. නිරේ යන නිරිසත්තු, තිරිසන් ලෝක යන තිරිසන්ගත සත්තු, පෙරේත ලෝක යන පෙරේත සත්තුය. ඔය ඔබ 225 කියලා කියන හැම දෙනා අතරින්ම ඔබ දකින්න පෙරේත සත්වයෙක් ඔතන ඉන්නවා. තිරිසංගත සතෙක් ඔතන ඉන්නවා. නිරේ යන නිරිසතෙක් ඔතන ඉන්නවා. ඔය සත්තු ගොඩක් තනි කර හුස්ම ටික ගිය ගම හබස් ගාලා ගිහිල්ලා උපදින්න එක්ක පෙරේත ලෝකේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක නිරේ. ආයි වෙන සුගතියක් නැහැ ඔය කිසි කෙනෙකුට. බොරු සිල් පෙන්නයි බොරුවට පිරිත් නූල් පුරෝගනි අත්වල මම නම් දැන් තීරණය කරලා අපි කවදාකවත් දේශපාලන වේදිකාවලට නැගලා කිසිම දේශපාලකයෙකුට පුද්ගලිකව හෝ මොනාකාරයකට හෝ ඔහුට වේදිකාවක ඉඳලා අනේ මෙයාට ඡන්දෙ දෙන්න කියලා කතා කරලා නැහැ. දේශපාලකයෝ අපිට ළඟින් ඇසුරු කරලා තියෙනවා ධර්ම දේශන වලට වඩාම ගන්න පක්ෂ විපක්ෂ ඕනේ එක. අපි ඔවුන්ගේ ආරාධනාවකට ධර්ම දේශනාවකට වැඩියා මිසක් කවදාකවත් අපි ඔවුන්ගේ පුද්ගලික උපකාරයක් අපි ඔවුන්ට කරලත් නැහැ. අපි ඔවුන්ගෙන් ලබාගෙනත් නැහැ. හැබැයි මේ රටේ ශාසනයට යම්කිසි හානිදායක යම් කාරණා සම්බුද්ධ ශාසනයට සිද්ධ වෙනකොට එතෙන්දී අපි මේ පවතින රජ නෙමෙයි මීට පෙර පැවතිච්ච රජවලදීත් ඒ ශාසනයට වෙන හානිකර තැන්වලදී අපි පෙනී ඉඳලා කතා කරලා තියෙනවා. එතෙන්දී පෙනී හිටියා කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ හානිය නැති පිරිසක් මෙතෙන්ටපත් වෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් අපි යම් වචන කතා කරලා තියෙනවා. මේ පවතින දේශපාලකයෝ පිළිබඳව පවතින පාලකයන් පිළිබඳව කියන්නේ පාලනේ තන්ත්‍රයේ ඉන්න ඇතැම් පාලකයන් පිළිබඳව අපිටත් යම් විශ්වාස තිබුණේ නැත්තේ නෑ. මොවුන් මේක හරියට කරයි කියලා. ඒ විශ්වාසي පුද්ගලිකව මට හෝ අපි කාටවත් නෙමෙයි මේ අපේ ස්වාමීන් වහන්සේලාට සමහරලාට කියන්නේ මම මේ ධර්මදේශකයන් වහන්සේලා ගැන කියන්නේ නැත්තම් තව පිරිසක් කියනවනේ වොයිස් කට් දීදී දේශපාලනය කරලා අමාත්‍යංශවල අනුශාසක තනතුරු තියාගෙන වාහන තියාගෙන ගාඩ් එක තියාගෙන ඉන්න කට්ටියකුත් නේ. ඒගොල්ලෝ ගැන නෙමෙයි මම කියන්නේ. මේ අපේ පිරිසිදුව ධර්මයේ කියා දෙන දේශකයන් වහන්සේලාත් සමහරලාට විශ්වාස කරා මේ ශාසනයට වෙන හානිකර තැන්වලින් මේ ශාසනයට චිරස්ථිතිය පිණිස වැඩ කරන්න මේ අයට හැකියාව ඇති කියලා අපිත් හිතුවා. නමුත් කවුරුවත් කාලා බලලා නැහැ. එහෙම විශ්වාසයක් නැහැ. ආයෙත් නම් ජීවිතේ කවදාකවත් කිසිම විදිහකින් කාවවත් විශ්වාස කරන්න අපි සූදානම් වෙන්නෙත් නැහැ. මොකද මේ මිනිස්සු ඔක්කොම කරන්නේ කාමය ඇතුලේ පුළුවන් තරම් කහ ගන්න එක විතරයි. මේ කුෂ්ඨේ කොහොම හරි කහ ගන්න තමයි මෙතෙන්ට එන්නේ. වෙන කිසි දෙයකට නෙමෙයි. හැබැයි ඕන් දන්නේ ඔවුන්ගේ තුවාලේ වැඩි වෙනවා කියලා. අද වෙනකොට මේ ලෝකේ මේ රටේ කවුරුවත් තවදුරටත් ඔවුන් විශ්වාස කරන්න සූදානම් නැහැ කියන එක පැහැදිලි. අපිත් එතන ඉන්නවා. අපි කිසි කෙනෙක් මම ප්‍රසිද්ධියේ මේ වෙලාවේ මතක් කරනවා කිසිදු දේශපාලකයෙකුට අඩුතරමේ පිරිත් නූලක්වත් ගැට ගහන්න මින් ඉදිරියට අපේ අතින් කටයුතු කෙරෙන්නේ නැත. අපි කිසිම මීට පෙර දේශපාලකයන්ගේ ආරාධන වලට අපි ධර්ම දේශන වලට වැඩියා. නමුත් දේශපාලකයෙකුගේ ධර්ම දේශනාවකටවත් අපි වැඩම කරන්නේ නැත. මීට පෙර මට දේශපාලකයෙකුගේ ගෙදරක ආරාධනාවක් මේ ළඟදී ඇවිල්ලා
මම ඒක ප්‍රතික්ෂේප කරා. මොකද අපි දන්නවා බොරුව කරන්නේ. මිනිස්සු පුරෝගෙන බොරුවට බණ ධර්මදේශන ලෑස්ති කරලා අපි වඩම්මලා අපේ කටින් මේ මිනිසුන්ගේ ගුණයක් කියවගෙන හිතාගෙන නැති මිනිස්සුන්ගේ හිතවල පැහැදීමක් ඇති කරව ගන්න හාමුදුරුවරුන්ගේ අතින් ගුණයක් කියවගෙන. ඒ නිසා මේ වෙලාවේ තන්නි කරන්න ඔබ හැම කෙනාම ඔය කාම ගොදුරට පැනලා දාලා යන්න බැරි. ඒ කියන්නේ අවංකව මිනිස්සු ගැන හැඟීමෙන් ආපු මිනිසෙක් නම් තමන් අසාර්ථක වෙනකොට ඉල්ලාස් වෙනවා. ඒකයි ලෝකේ රටකට ආදරෙන් ආපු දේශපාලකයන්ගේ ස්වභාවය. ඒ මිනිස්සයා සාර්ථකව රට වෙනුවෙන් වැඩ කරනවා බැරි වෙලා අසාර්ථක වුණොත් එහෙම ඒ මිනිස්සයා මිනිසුන්ට ආදරේ නිසා ඒ මිනිස්සයා පිළිගන්නවා මං තවදුරටත් හිටියොත් එහෙම මේ මිනිස්සු තවත් දුක් විඳිනවා ඒ නිසා මං ඉල්ලාස් වෙනවා. අන්නේ වැනි මිනිස්සෙකුට අපි සූදානම් ඕන වෙලාවක පිරිත් නූලක් හරි ගැට ගන්න. එහෙම නැති මේ දාලා යන්න බැරුව බල තණ්හාවෙන් ඉන්න දේශපාලකයන්ව තනි කරන්න ඕනේ පින්වත්නි. මේ රටේම මිනිස්සු ඔබත් එක්ක නැහැ කියලා වුන් දැනගන්න ඕනේ. මේ කාමයේ තියෙන ආදීනව වලට මේ වෙලාවේ කිසිම වගක් නැතුව ඒ ආස්වාද විතරක් දැක ඒකෙම läගගෙන මීහරක් වගේ මඩේ läග්ග මීහරක් වගේ ඉන්න දේශපාලකයන්ගේ ගොඩට මං හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාව ආයේ නොඇටෙනවා නම් මේ ඉන්න මේ දේශපාලන පාලන තන්ත්‍රයෙන් කිසිවෙක් විශ්වාස නොකර කටයුතු කරන්න තරම් ඔබ ප්‍රඥාවන්ත වෙනවා නම් අපේ රටේ වැටිච්ච වැටිල්ලෙන් අපි කවදා හරි දවසක ආපහු මේ රට ගොඩ ගන්න උත්සාහ කරන්න අපිට පුළුවන් වෙයි පින්වත්නි. මේ ලෝකේ උද්දමණයෙන් අද අපි මේ වෙනකොට 6 වෙනි තැන ඉන්නවා. මේ ලෝකේ උද්දමණයෙන් අංක 1ට ඉන්න වෙනිසියුලාව ගත්තොත් එහෙම සෞදි අරාබියටත් වඩා බොරතෙල් නිෂ්පාදනය කරපු රට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ලෝකේ අංක 1 බොරතෙල් නිෂ්පාදනය කරපු රට වෙනිසියුලාව. අද උද්දමණයෙන් 1 කෙහෙල් ඇවරියක් මිලදී ගන්න මිනිස්සෙගේ මාස 2ක පඩිය ඕනේ. එච්චරට දුක් විඳිනවා. කරන්ට් එක ගියාට පස්සේ මාස ගානකින් කරන්ට් එක එන්නේ නැහැ. කවදද කරන්ට් එක එන්නේ කියලා හිතා ගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා. එවැනි පාලකයන්ට රට වටන්න ඉඩ දෙන්නේ මේ ඉන්න වර්තමානයේ මට මනාපේ දෙන්න කියාගෙන වර්තමානයේ ඔබ දැක්ක දන්න මූණු තියෙන හැම කෙනාගෙනම ඔබේ හිතේ තියෙන විශ්වාසය තවදුරටත් තියන් ඉන්න තාක්කල් ඒ කියන්නේ පක්ෂද විපක්ෂද අර පක්ෂද මේ පක්ෂද ඉන්න වර්තමානයේ ඔබට මේ දේශනය කරන මොහොතට පෙර හිටපු සියලු දෙනා ගැන ඔබේ විශ්වාසය තිබුණාද කිසි කෙනෙක් ගැන නැවත කවදාකවත් විශ්වාසයක් තියාගන්නට එපා. අපි මේ රට තව තවත් දුක් විඳිද්දි මිනිස්සු ආර්ථිකයෙන් වැටෙද්දි සාර ධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සු හොරකම් නොකරපු ඒවා හොරකම් කරන්න පටන් ගන්නවා. මිනි මරපු නැති අය මිනි මරන්න පටන් ගන්නවා. ඔබ දන්නවද පින්වත්නි චීනේ මිනිස්සු අවුෙච්ච දේවල් කන තැනටපත් වෙලා තියෙන්නේ අද මෙච්චර දියුණු රටක් වෙලා තියෙදි ඇයි සරපයෝ කන්නේ? ඇයි කැරපොත්තෝ කන්නේ? ඇයි පණුවෝ කන්නේ? ඇයි වවුල්ලු කන්නේ? අහුවෙන දේවල් කුණු කන්නේ ඇයි? ඇයි පාර යන බල්ලෝ පවා කන මිනිස්සු චීනේ ඉන්නවා. හේතුව ඔබ දන්නවද? මාओ සේතුන්ගේ කාලේ ගත්ත සමහර වැරදි තීරණත් එක්ක පින්වත් විශේෂයෙන්ම කෘෂිකර්මයේ සම්බන්ධව ගත්ත දැඩි වැරදි තීරණත් එක්ක ඇතැම් කාල පරිච්ඡේදවලදී මිනිස්සුන්ට කන්න කිසි දෙයක් නැති වෙච්ච තැන මිනිස්සු අහුවෙච්ච සත්තු අල්ලගෙන කන්න පුරුදු වෙලා තියෙනවා. අද උන් ඒ පුරුද්ද තාම අතහැර ගන්න බැරුව පුරුදු වෙච්ච දේවල් කනවා. චීනුන්ගේ ඔය සර්පයෝ හැමදේම කන එකේ රහස ඕක. මේ දුප්පත්කම නිසා කණ්ඩ දෙයක් නැතිකමට කන්න පුරුදු වෙලා. දැන් රට දියුණු වෙලා තාමත් ඒව කනවා. එතකොට දැන් අපේ මිනිස්සුන්ට පාරේ ඉන්න බල්ලෙක් හරි සත්තු සර්පයෝ හරි මැරිච්ච මිනියක් හරි කමක් නැහැ කණ්ඩ හිතෙන තැනට බඩගින්න ඉන්න තැනට අපිපත් නොවෙන්න නම් අපි මීට වඩා බොහොම ප්‍රඥාවන්ත බුද්ධිමත්ව මේ කියන දැන් මොකද මම මේ ටික කියන මොහොත වෙනකොටත් සමහර මිනිස්සු අපි අර මිනිස්සයා වෙනුවෙන් අපි මේ මිනිස්සයා වෙනුවෙන් කියලා තාමත් ඉන්නවා මෙච්චර හරියක් වෙලා සමහරලාවට වුන් අතර ඉන්නවා මේ පවතින පක්ෂය හොඳ නැති වුණාට අර විපක්ෂේ ඉන්න කට්ටිය හොඳ ඇති. ඒ සියලු දෙනාම කරන්න ඕනේ හරිය හැමදේම කරලා ඉවරයි පින්වද. ඔය කිසි කෙනෙක් මේ වෙලාවේ ඔබ ගැන සංවේදී නැහැ. කිසිම කෙනෙක් අතර ඒ සංවේදීකම නැහැ.
ඔවුන් යන වාහන හැම දෙයක් එක්කම අපිට පේනවා ඒ සංවේදීකම නැහැ. ඔවුන් අපේ රටේ ඉන්ධන විනාශ කරන හැටි හැම දෙයකින්ම තේරෙනවා. ඔවුන් ගත්ත ඒ මස් කටු ඔවුන් අතහරින්නේ නැහැ. මෙච්චර දුෂ්කර වෙලාවකවත් අඩුතරමේ අතහැරපන්. මේ රට මේ තරම් විනාශ වෙද්දිවත් මිනිස්සු ගැන හිතලා අතහැරපන්. ඒකට සූදානම් නැහැ. එහෙනම් තේරෙනවා මේ කාමෙන් අන්ධ වෙලා. අන්ධ වුණාට පස්සේ ඇත්ත පේන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ අන්ධ වෙච්ච මිනිස්සු ගැන තියෙන මේ විශ්වාසයෙන් ඔබ ඈත් වෙන්නට කටයුතු කළ යුතුයි. අපිත් ඒ ඔබට පොරොන්දු වෙනවා. මතු යම් කවදාක හෝ ඔවුන්ට අපි ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඔවුන් වෙනුවෙන් මෙන්න මේ ආකාරයෙන් අපි ඔබට ඉන්නවා කියලා කිසිම ආකාරයකින් අයි මොනම විදියකින්වත් ධර්මයෙන්වත් පෙනී සිටීමක් නැහැ. මොකද ධර්මයක් පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික වාසියකට පමණයි නිසා. කාමෙන් අන්ධ වෙච්ච මිනිහට ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ. මොකද මේ මිනිහාගේ අන්ධ වෙලා ගිහිල්ලා. මිනිහාක බේරන්න බැරි තරමට අසුචි වලේ වැටලා ඉවරයි. අපි ඔබට හැම වෙලාවෙම මේ බුද්ධ ශාසනය තුල මේ අපිට මේ රටේ මොන විදිහට මොනවා හිමි වුණත් ඔය දේශපාලකයන්ට මේ රටේ තියෙන අපිට ලැබෙච්ච ධර්ම දායාද අහිමි කරන්න බෑ. මොනවා හිමි වෙලා ගියත් අපිට සාස්ෘණ වහන්සේගේ මහා ධාතුන් වහන්සේලා මහා ස්කන්ධයක් තියෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය තියෙනවා. ඒ වගේම තව බොහෝ බුද්ධ ධාතු මේ පින්බිමේ තියෙනවා. මේ රටේ මොනවා අහිමි කළත් ওই දේශපාලකයන්ට මේ වටිනා මහා ධාතු නිදානේ නැති කරන්න බෑ පින්වත්නි. ඒ නිසා අපි තවමත් පොහොසත්. අපි ධර්මයෙන් පොහොසත්. අපි පිනෙන් පොහොසත්. අපේ ඒ පොහොසත්කම මත පිහිටලා අපි නැවත කොහොම හරි නැගිටින්නට අවශ්‍ය අදිස්ථානය අපි හැම කෙනා තුළම පුද්ගලිකවම ඇති කරගෙන අපි සියලු දෙනාම මේ වෙලාවේ පින්වත්නි එක මතයක් ඇතුළේ එකට හිට ගන්නට ඕනේ. ඒ මතයට ඔබත් එක්ක අපිත් ඒ විදිහටම ඉන්නවා කියන පණිවිඩය මේ කාම ගොදුරේ ඇලිලා ගැලිලා પરම්පරා පිටින් මේක ඇතුළට බස්සගෙන මේ රටම විනාශ කරන ඔවුන්ගෙන් තොරව මේ රට ඉදිරියට ගලාගෙන යන්නට අපි හැමෝම එකට එකතු වෙ යුතුයි කියන තැන ඉඳලා අපි මේ අනුශාසනාව අද දවසේ සිද්ධ කළ යුතුයි කියලා හිතුවා. ඇත්තටම අපි වෙනදා කරන දේශනාවකට වඩා හාත්පසින්ම ගොඩාක් වෙනස් මේ මොහොතේ මේ රට එන්න අගාධයටපත් වෙන්නේ මේ කාමයට එක්ක ගොදුරු වෙලා ගිහිල්ලා කාමෙන් අන්ධ වෙලා කාමයෙන් මුසපත් වෙලා තෘප්තිමත් නොවි තවත් විනාශ කරන මේ සීමිත පිරිසක් මේ පුංචි පිරිසක්. හැබැයි ඒ පුංචි පිරිස නිසා මහා විශාල කෝටි ගාණක් මිනිස්සු දුක් විඳිනවා. ඒ නිසා අපිට මේ පුංචි පිරිසක් වෙනුවෙන් මේ අර දෙකෝටියකට ආසන්න ඒ මහා ජනතාව වෙනුවෙන් අපි එක මතයක එකට ඉන්න ඕනේ කියන තැන ගෞතම හාමුදුරුවෝත් ඔබත් එක්ක එතන ඉන්නවා කියන තැන අද අපි මේ අනුශාසනාව කළ යුතුයි කියලා හිතුවා. අපි හැමදාම රටේ ශාසනයට යම් ප්‍රශ්නයක් වෙන තැන රටට යම් ප්‍රශ්නයක් වෙන තැන රට වෙනුවෙන් කතා කරේ රට වෙනුවෙන් පෙනී හිටියේ අදත් මේ මොහොතෙත් ඉන්නේ රට වෙනුවෙන් මෙතනයි කියන එක අපි මේ උතුම් අනුශාසනාව තුළින්ම සිහිපත් කරනවා. කාමයේ ආදීනව ඔවුන්ට විතරක් නෙමෙයි අපිටත් වැටහෙවා. කාමයේ ආදීනව අපි හැම දිනාටම මේ සසර පුරාම වින්ද සියලු කාමයන්ගෙන් නෛෂ්ක්‍රම්‍ය වෙන්නට සිත් පහළ වෙන්නට අපි හැම දිනාටම සිත් පහළ වෙලා අපි හැම දිනාටම වීරිය ඇති වෙලා කාමයෙන් මිදුණු තැන ඇති සැපය අත්විඳින්නට අපි සියලු දෙනාට වාග්ය පිණිස මේ අනුශාසනාවේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. කෑගල්ල මහපල්ලේගම පදිංචි ඒ.පී. ආනන්ද දමයන්තද සිල්වා ඒ.බී. රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා කියන පින්තුන් විසින් අද දායකත්වයට එකතු වෙන්නේ කෑගල්ල මහපල්ලේගම ඒ.පී. ට්‍රේඩර්ස් වෙළඳ සැලට වසර 15ක් පිරීම නිමිති කරගෙන එහි ගනුදෙනුකාර බවතුන්ටත් වෙළඳ නියෝජිත මහත්වරුන්ටත් අපගේ මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් අපගේ දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම ඇතුළු සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඔබ වහන්සේ ඇතුළු නෙත් කාර්ය මණ්ඩලයට විශේෂයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් ඒ.පී. පියසේනද සිල්වා ඒ.බී. ධර්මදාසද සිල්වා පියවරුන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය එස්.ඒ. මැගිලෙන්ද සිල්වා
ඒ මව මැගිලින් වීරකෝන් මිය ඒ ලොකු අම්මා ඒ වගේම ABL සුධර්මාද සිල්වා AB ශ්‍රියාලතාද සිල්වා AB ගර්ලිද සිල්වා සකුලා සිල්මෑනියන් ඒ වගේම WM සුමනසිංහ ඇතුළු මියගිය සියලුම දෙනාට පින් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරාධපුර මාතලේ හන්දියේ පදිංචිව සිට මේ මාර්තු 29 වෙනිදා හදිසියේ මිය යනවා. අවුරුදු 26ක් වයස ඇති එෂානිද සිල්වා මහත්මිය. ඇයටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් නම් වශයෙන් සිහිපත් කළ මියගිය සියලු ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි එකසිතින් ආශිර්වාද කරන ඔබ හැමදෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේකේ ඥාතියෝ මෙපින් බලෙන් සුවපත් වෙත්වා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අවුරුදු 15ක් පිරෙන මොහොතේ AP ට්‍රේඩර්ස් ඒ වෙළඳ ආයතනයේ කෑගල්ල මහපල්ලේකම පිහිටියේ ආයතනයටත් අපි වෙළඳ සැලට ඒ ගනුදෙනුකාර බවතුන්ට වෙළඳ නියෝජිත මහත්වරුන්ට හැම දෙනාටමත් ආශිර්වාද කරමින් ආනන්ද මහත්මයාගේ ත්‍රේණුකා මහත්මියගේත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගමන් බලාපොරොත්තු වෙච්ච සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාව වුණත් අපි දන්නවා බොහෝ දෙනාට අහන්න වාතාවරණිකුත් නැහැ, විදුලි විසන්දි වෙලා. ඉතින් සමහරු ඊටාම දුෂ්කරව අමාරුවෙන් මේ දේශනේ අහන්නේ. හැමෝම අමාරුවෙන් තමයි ජීවිතේ ගැට ගහගෙන යන්නේ. ඉතින් හැම දිනාටම මේ වෙලාවේ මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරන ඔබට තියෙන මේ දුෂ්කරකම් ඉක්මනින්ම මගහැරිලා සුවපත්ව සුවසේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් වාතාවරණයක නිදහසේ තමන්ගේ මනස හසුරවන්න සියලු පින් හේතු වෙත්වා කියලා දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා. සිහිපත් වෙන නොවන ඔබ සියලු සෑම දෙනාටම වචනකින් හරි සහ සම්බන්ධ වෙලා අපිට මේ වෙලාවේ ආශිර්වාද කරන සියලු දෙනාටත් ඒ වගේම නෙත් ආයතනයේ අධිපති අපේ පින්වත් නිහාල් මහත්මයාට ඒ වගේම සභාපතිතුමා සහ අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමා අසංග මහත්මයා ඒ වගේම වරුණ එදිරිසිංහ අපේ සමීර මහත්මයා ඇතුළු ආගමික අංශයේ පින්වතුන් ප්‍රධාන සියලු නෙත් කාර්ය මණ්ඩලයට ඒ වගේම නෙත් ශ්‍රාවක ශ්‍රාවිකා හැමදාම අපිත් එක්ක සෙනෙහසින් එකතු වෙන සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමෝටමත් එකසේ මේ පින් හේතු වේවා. දායකත්වයේ දැක්වූ ආනන්ද මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ඔබ සියලුම සෑම දෙනාටමත් මෙලොව හිතසුව පිණිස පරලොව සුගතිය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කර ගැනීම පිණිස සියලුම පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. කාමේ ආදීනව තැන යලි හිතන්නට නැවතුමක් ලබාගෙන යලි අරඹන්නට බොහෝ දෙනා සිත් යොමු කරන කාලයක ඒ උදෙසාවන සිත් පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාවත් යලි යලි පාලකයන්ට හිතන්නට හැකි දේශනයක් බවට පත්වන්නට ඇති. ඒ උදෙසා ඔවුන්ගේ සිද්ද නිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව පැවැත්වූ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි ප්‍රවෘත්ති විරාමය ලබාගෙන නැවත හමු වෙමු සිද්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග. ඔබට සෑම ඉරුදිනකම උදයාටට මෙත්නෙත් පාමුල අහන්නට තිබෙන බව මතක් කරන්නට ඕනේ. අපි එහෙම කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් විමසන කාරණාවක් තමයි මෙත්නෙත් පාමුල ගැන මතක් කරද්දී අපේ වන්දනීය පූජනීය කැටවල හේමාලෝක හිමිපාණන් වහන්සේට බොහෝ විට රෝගාතුර ප්‍රතිකාර ලබනවා කියලා විවිධ මාධ්‍යන්හි සමාජ මාධ්‍යන්හි දැනුවත් කරනවා. ඒ නිසා උන්වහන්සේ වඩින්නේ නැද්ද කියලා මතක් කරන්න කිව්වා. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් අපේ ධර්ම දේශනාවන් සඳහා වැඩම කරනවා. ඉතින් ඒ පිළිබඳ මතක් කරන්න තමයි අපි සිත්නෙත් අසපුවෙන් ඔබට මෙත්නෙත් පාමුල පිළිබඳ මතක් කිරීමක් කරේ. ඒ අතරේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ දේශකයන්න් වහන්සේ නිරන්තරයෙන් අද ධර්ම දේශනාව තුළදී කොහොමද දැහැමි සමාජයක් උදෙසා එහෙම නැත්නම් දැහැමි පාලනයක් උදෙසා
පාලකයන්ගේ වටිනාකම ලෝකයේ තුලම පාලකයන්ගේ වටිනාකම සකස් විය යුත්තේ කොහොමද? ඔවුන්ගේ වගකීම සකස් විය යුත්තේ කොහොමද කියන එක මැනවින් පැහැදිලි කරනු ලැබුවා සෙනසුරාදා සිඩ්නි තසපුව තුළදී. ඒ අනුව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ රජ්‍ය සූත්‍රය ඇසුරින් කොයි විදිහටද මාරයාට වුවත් තමාමැණි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ මේ කසන තුවාලය තවදුරටත් කසා ඉන්නේ නැතුව එය හොඳ කරගත්තාම තියෙන සනීපය කොයි වගේද කියන එක පැහැදිලි කරද්දී රාජ්‍ය සූත්‍රයක තැනක තියෙන අපේ හාමුදුරනේ මතක් වෙනවා අපට සක්කානුකෝ රජ්ජං කාරේන්තුං අහනං ආගතයන් අජිතං අජාපයන් අසෝකයන් ධම්මේනාති නොනස්සමින් නොනස්වමින් නොදිනමින් නොදිනවමින් ශෝක නොකරමින් ශෝක නොකරවමින් දැහැමින් රාජ්‍ය කරන්නට හැකි වේද කියලා මාරයාගෙන් අමාමැණි බුදු පියාණන් වහන්සේ විමසනවා. ඇත්තරම අපේ හාමුදුරුවනේ සමහර විට බොහෝ දෙනෙක් කියනවා මේ රාජ්‍ය පාලනය කරන්න ලැබෙන්නේත් පූර්ව කෘත පින් මහිමයකින් කියලා. මේ වගේ මේ දේවල් සිද්ධ වෙනකොට අපේ හාමුදුරුවනේ කර්මයක් ගෙවන්න තියෙනවා නම් එහෙම නැත්නම් పూర్ව අකුසල කර්මයක් නිසාත් සමහර විට රටක් පාලනය කරන්න ලැබෙනවා කියලා අපිට හිතෙනවා නේද අපේ හාමුදුරුවනේ. වරුණ මේ අපිට වරුණ හැමදාම අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපේ සහෝදරයා සමීර ඔබට මතක ඇති එක්තරා මේ බෝසතාණන් වහන්සේගේ එක්තරා ජීවිතයක එහෙමයි. උන්වහන්සේ පුංචි කාලෙදිම දකිනවා තාත්තා රජකම් කරනකොට මිනි මරන්න අන දෙන හැටි නොයෙක් දරුණු පාලන තන්ත්‍රයේ ගත යුතු තීන්දුව తీරන ගන්න විදිය දැකලා ඊළඟට මේ රජකම උරුම වෙන්නේ මටනේ කියලා හිතිලා තනිකර කන් ඇහෙන්නේ නැති ආබාධිත දරුවෙක් විදිහට එතනින් එහාට රංගපාන. එහෙමයි. ඒ රංගනය අන්තිමේදී මේ දරුවා ගෙදරින් ප්‍රතික්ෂේප කරලා මෙයාව වලදාන්න කියලා කියනකම් මේ දරුවා ඒක දක්ෂ විදිහට රංගනය කරනවා දුගති යන්න තියෙන බයට. මොකද තමන්ට මේ තාත්තගේ මේ රාජ්‍ය පාලනෙත් එක්ක දුගතිය පේනවා. එතකොට ඒ දුගති බයට දැන් ඉන්න දරුවෝ ඒගොල්ලන්ට පේන්නේ එක පොඩි දෙයයිනේ. තාත්තලාගේ හොරකම් කිරීම ඇතුලේ ඒකේ ආස්වාදය තමයි පේන්නේ. ඉතින් ඒකින්ද අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුළ ධාර්මික රජවරු ගැන සමහර කතා කරන තැන් නැතුව නෙමෙයි. එහෙමයි. දුටුගැමුණු රජතුමා අපේ රටේ කතා කරන රජවරු අතර ඉහළින් කතා කරනවා. ඒ වගේම අපි දඹදිව තලෙත් හිටපු රජවරු අතරේ බිම්බිසාර රජතුමාගේ ඇතුළු කොට මේ ධාර්මිකව මාර්ගඵල ලැබපු රජවරු ඉන්නවා. එහෙමයි. ධර්මාශෝක රජතුමා වගේ මහා පින් ඇති රජවරු ඉන්නවා. ඒ නිසා රාජ්‍ය පාලනයේ නෙමෙයි මොන දේ වුණත් හරියට අල්ලගත්තොත් එහෙමයි. වැරදියට අල්ලගත්තොත් එහෙමයි. ධර්මෙත් එහෙමයි. සර්පයාගේ හිසින් අල්ලනවද නැට්ටෙන් අල්ලනවද කියන එක වගේ තමයි ඉතින් රාජ්‍ය පාලනේ. ඉතින් දැන් නම් අපිට පේන්නේ ලංකාවේ අල්ලන තාක් අල්ලන්නේ මේ සර්පයාගේ නැට්ටෙන්. නැට්ටෙන් තමයි. මේ ඔබ සර් මේ පියාගේ සහ පුතාගේ කතාව කියද්දී මේ චක්කවර්ති සේනාධි සූත්‍රයේ පවා අමාමැණි බුදු පියාණන් වහන්සේ තැනක සඳහන් කරලා තියෙනවා නහීත තාත තිබ්බං චක්කරතනං පෙත්තිකං දායජ්ජං කියලා. රජකම කියන්නේ පියාගෙන් පුතාට උරුම වෙන දෙයක් නෙවෙයි කියන එකේදී මේ අර පුතා කරපු දේ එකත්තකින් බෝධිසත්වවද්දී කරපු දේ හරි වගේම වර්තමානයේ තුල අපේ හාමුදුරුවනේ මේ අපේ සමාජයේ එහෙම නැත්නම් මේ ඔබ වහන්සේ සඳහන් කළා අර එක්තරා රටක කියලා සඳහන් කරපුවන්නේ රටෙත් අපිට දකින්නට ලැබෙනවා මේ මෙච්චර දේවල් සමහර විට රජකම නිසා වුන් හම්බ කරලා ඇති වෙනකන් තියෙනවා සමහර විට ඒ රටේ. ඉතින් ඒ දේවල් තියෙද්දී ඇයි මේ විදිහට සිතුවිලි පහළ වෙන්නේ කියලා අපි හම්දුන්නේ අපි කෙනෙක්ගේ විමසන්න ඕනේ. පාලකයෙක්ගේ වෙන්න පුළුවන්, එය ව්‍යාපාරිකයෙක්ගේ වෙන්න පුළුවන්, සාමාන්‍ය මිනිහෙක්ගේ වෙන්න පුළුවන්. සමහර විට මේ ජීවිතය ගත කරන්න විතර නෙමෙයි තව පරම්පරා 3-4කට හම්බ කරලා තියෙන කෙනෙකුට තවත් ඇයි හම්බ කරන්න හිතෙන්නේ අපේ හාමුදුරුවනේ. මේ වගේ සිතුවිලි පහළ වෙන්නේ මොන වගේ කර්මයක් නිසාද?
අපි දැන් මෙතෙන්දී ඇත්තටම මේ සමීර ඔවුන්ගේ කර්මය ඕන එකක් වෙච්චාවේ. එහෙමයි. ඔවුන්ගේ කර්මය ඔවුන්ම ගෙනිච්චාවේ. අපි මෙතන මිනිස්සුන්ට තියෙන කර්මය මිනිස්සුන්ට නිදහස් වෙන්න අවශ්‍ය මාවත අපි කතා කරමු. අපිට වැඩක්ම නෑ ওই දේශපාලකයන්ගේ කර්මය. මොකද ඒ කර්මයට කරගහන්න අපිට හිතක් නෑනේ, ඔබට හිතකුත් නෑ, මට හිතකුත් නෑ. ඒකයි අපි හොඳට මම කිය දේශපාලඥයෙක් විතර නෙමෙයි, සමහර විට අපේ මේ ධනවත් පිරිස වෙන පුළුවන්, සාමාන්‍ය මිනිස්සුෙකුට වෙන්න පුළුවන්. මේ අපිට හම්බ කරලා ඇති වෙන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා අපේ හැමදෙරෝනේ. අන්න ඒ වගේ දේවල් වලට. ඔව් ඒක තමයි. දැන් මෙතනදී මේ රට විතරක් නෙමෙයි සමීර. තව බොහෝ තියෙනවා මේ ජාතියේම කට්ටිය පිරිච්ච රටවල්. ඉතින් එතකොට මේ වෑදී අපි කතා කරනකොට මේ තන්ත්‍රයේ තියෙන, කියන්නේ මේ පාලකයාගේ තියෙන දුර්වලකමක් ගැන කතා කරද්දී රටේ මිනිස්සු තාම පාලනයට කලින් ඉඳලා සමහරට දැන් පාලනය නැතුව ආයි පාලනේ බලාපොරොත්තුෙන් ඉන්න පිරිසක් ඉන්නවනේ. එයාලට ඉතින් අර මොන මගුල්ද වගේ තමා. හරිද? ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ දැන් මේ කවුරුත් මේ විරුද්ධ වෙන්නේ ඒගොල්ලන් වෙනුවෙන් පාරක් හදලා දෙන්න කියලා. එහෙමයි. ඉතින් මේ එතෙන්දි තමයි එයාලටත් වැරදිලා තියෙන්නේ. ඒකින්ද අපි මෙතන තේරෙන්න එක දෙයයි, රට ඇතුලේ රටට ආදරයක් ගෞරවයක් නැති, තමන්ගේ ජීවිතේ විතරක් තමන්ගේ පවුලේ තියෙන පරිසරයේ තමන්ගේ හිතවාදීන්, තමන්ගේ ළඟ ඇසුරු කරන සමීපතමයන්ගේ පහසුව විතරක් හිතන පාලකයෝ අපි දන්න. ඔවුන් මේ වෙනකොට දැන් මිනිස්සු පෙට්‍රල් පෝලිං වල, ඩීසල් පෝලිං වල හිටියට ඔවුන් ඕන තරම් ගබඩා කරගෙන ඇති. බොහෝ කාලයකට යනකම්. ඒතර උන්ට ඒ දුක තේරෙන්නේ ඈ. ඒ දුක තේරෙන නම් ඔවුනුත් ඒ පෝලිමට එකතු වෙන්න ඕනේ. දැන් මම මේ බණ ටික කියන්නේ මම පෝලිං වල ඉඳලා මිනිසුන්ට, පෝලිං වල ඉඳලා තෙල් ටික ගහගෙන මිනිසුන්ට බණ ටික කියන්නේ හාමුදුරු කෙනෙක් විදියට. අපිට මේක තේරෙනවා. දැන් අද දවසෙත් අපි සිතෙන්තස්ප ආරම්භ කරන්න විනාඩි කිහිපයක් පරක් වුණේ අපේ හාමුදුරන්ට සෑහෙන දුෂ්කරතාවන් මැද තමයි මේ නෙත් මෙදිරියට එන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ දුෂ්කරතාවේ සමස්ත රටේ මිනිස්සු විඳින දුෂ්කරතාවේ අපිත් ඒක විඳිනවා. දැන් මම ඇත්තටම වර්තමානයේ අපිට අපි පිච්චවනේ මේ ඒ ගස් ටික පවා පරිස්සම් කරගන්න පුදුම දුකක් විඳිනවා. මොකද අපිට මේ වතුර බෙදා හරිද්දි ගස්වලට ඒ වතුර ගහන්නේ, කියන්නේ වතුර ගහන මෝටර එක, වගා මෝටර් භූමි තෙල් සහ ඩීසල්. එතකොට මිනිස්සුන්ට භූමි තෙල් ටික, ඩීසල් ටික කෑන් වලට ගෙනියන්නවත් දෙන්නේ නැති විදිහට මිනිසුන් වෙනුවෙන් හැඟීමක් නැතුව එතන කටයුතු කරදී. කියන්නේ මේ தත්ත්වයටපත් වෙන්නේ මේ පොදු ප්‍රශ්නයක් නෙමෙයි මේක. පාලකයාගේ තියෙන පුද්ගලික තීරණ ගත්ත වැරදිකමනේ. එතකොට ණයක් ගත්තා, මේ ණය හරියට ආයෝජනයක් විදිහට පාවිච්චි කරන්න දන්නේ නැහැ, ප්‍රයෝජනවත් දෙයකට නේ. ණයක් කරන් ඒක යම්කිසි දෙයකට යොදවනවා නම් ඒ ණය ගෙවන්න පොලියත් එක්කනේ ගෙවන්නේ. ඒ පොලියත් ලැබෙන රටට ආදායමක් එන දේවල් වලට ඒ ගන්න ණය යොදවන්න Taman දැනගන්න ඕනේ. ඒ වගේ පාලනය කරද්දී පාලනය හරියට කරන්න බැරි වෙච්ච මෝඩයෝ ටික අද වෙනකොට රටේම මිනිස්සුන්ට ඔවුන්ගේ වැරදි තීරණවල දුක විඳින්න සලස්සලා ඔවුන් මේ දුක විඳින්න සූදානම් නැහැ. මේ මිනිස්සුන්ට වැඩි වේදනාවක් තියෙන්නේ ඇත්තරම් බැලුවොත් තමන් මේ දුක විඳින්න බැරිකමටත් වඩා මේක පොදු ප්‍රශ්නයක් වෙලා නැතිකම. අර එක තැනක ඇතැම් ප්‍රදේශයක කාන්තාවක් තියෙනවා. දැන් ඇය ඉන්න නිවෙස් තියෙන ප්‍රදේශයට ඕන හැම පැය 24ම කරන්ට් තියෙනවලු අපේ හැමදෙරට. ඒ ප්‍රකාශ කරලා තිබ්බා. නමුත් කාර්යාලයට ආපුවම කරන්ට් නැහැ. අපිට එපා කරන්ට් කියලා ඇය කියනවා. මොකද මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ മന്ത്രി නිවාස තියෙනවා, තවත් නිවාස තියෙනවා. මෙන්න මේ දේවල් එක්ක අපේ හැමදෙරට 3/2 බලයක් ලැබිච්ච මේ ශක්තිවන්ත බලයක් Taman සතු නම් ඇයි කොන්දක් ඇතුව කියන්න බැරි අනිත් අයටත් මේ විදියට ඉන්න, මේ විදියට කරන්න, තමනුත් ඒ තියෙන දුෂ්කරතාවය Tamanටත් මේ හැමෝටමත් එකසේ භුක්ති විඳින්න කාටත් ප්‍රකාශයක් කරලා ඒ විදියට මිනිසුන් හසුරවන්න පුළුවන් වුණා නම් මේ මිනිසුන්ට මොනතරම් ප්‍රශ්නාවක් ඇත්තටම මිනිස්සු ප්‍රශංසා කරයි. එහෙමයි.
කෙලින් තීරණයක් කරන් කෙලින් වැඩ කරනවා කියලා. එතකොට අපිට දැන් මේ දවස් ගානක අපිටත් අර කිව්ව විදිහට පිච්චවනේ මෝටර එකට තෙල් ටික හොයාගන්න නැතුව අපිත් බොහොම පහසුතාවලටපත් වෙනවා. ගස් වලට වතුර ටික දාගන්න දෙයක් නැතුව. ගස් මේ මැරෙනවා අන්තිමට. ඒ වගේ මේ සමහර වෙලාවට අපි හිතන්නේ නැති ගොඩ මම දැක්ක පහුගිය දවස්වල කේක් ඕඩර්ස් බාරගෙන එක්තරා ගෑනු ළමෙක් ඒ ළමයාට මේ විදුලිය විසන්දි වෙන විදිහත් එක්ක අර මේ වෙඩින්ග්ස් වලට බාරගත්ත කේක් ටික වෙලාවට දී ගන්න බැරුව. මෙයා ඒවට ආත්තිකාරම් මුදලුත් අරගෙන. එතකොට ඒ මිනිස්සු කෑ ගහ බයිනවා. ඒගොල්ලන්ගේ වෙඩින් එක වෙලාවට කේක් එක නැහැ. ඒ මිනිස්සු කියන කතා අහන් ඉන්න බෑ. සමහරලාට කේක් එක බාගෙට හැදි අවන් එකේ තියෙනකොට විදුලි විසන්ති වෙනවා. මේ දරුවට අන්තිමට ඒ එන පීඩනේ දරා ගන්න බැරුව තරුණ ගෑනු ළමෙක් සියදිවි වෙනසා ගන්නවා. බොහොම සංවේදී සිදුවීම් බොහෝ සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මෙච්චර දේ වෙද්දිත් අර දේශපාලනයට කඩේ ගිය මේ වොයිස් කට් දෙදී ප්‍රවෘත්තිවල හැමතිස්සෙම පේන මූණු ටිකක් ඉන්නේ සිවුරු දාගත්ත කිසිම සංවේදීකම මිනිස්සු ගැන නැතුව මිනිස්සුන්ගේ පැත්ත හිට ගන්න මේ වෙලාවෙවත් බැරිව දේශපාලකයන්ගේ පැත්තේ හිට ගන්න හාමුදුරුවෝ රුටිකුත් ඉන්නෝනේ අවාසනාවට මේ රටේ. එතකොට ඒ අය නිසා අපිත් ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ ඇත්තටම පාලකයාගේ පැත්තේද මිනිස්සුන්ගේ පැත්තේද කියලා හිතන්න. දැන් රජකම් කරන කාලේ වුණත් ඔය ප්‍රංශේ මම එක්තරා මාලිගාවකට එහි ධර්මදේශන වලට වැඩිය වෙලාවක ඒ මාලිගාවකට මාව එක්කන් ගියා දායකයෝ මේ පැරිස් නගරේ. එතෙන්දී මට මේ එහි අපේ ඇත්තටම පැරිසියේ ප්‍රධාන සංඝනායක පරවහැර චන්ද්‍රරතන නායක හඳුරුව තමයි මාව එක්කන් ගියේ. මට පෙන්නුවා මේ මිනිස්සුන්ට මේ වගේ කන්න නැතුව බොහොම දුෂ්කරව දුක් විඳ කාලෙක පාන් කෑල්ලක්වත් කන්න වත්කමක් නැහැ කියලා මිනිස්සු කෑ ගහලා කියනකොට මාලිගාව වට කරලා ඒ මාලිගාවේ හිටපු රැජිනි කියනවලු පාන් නැත්තම් කේක් කාපන් කියලා. මං ඒ රැජිනිගේ මාලිගාවටත් ගියා. එයා වෙනමම මාලිගාවක් හදාගෙන ඉන්නවා මාලිගාවේ ඉඩම වෙන තැනක. ඒ කියන්නේ එයාට මේ රජ්ජුරුවත් එක්ක හැමතිස්සෙම රණ්ඩු වෙනවා. එයා හරි සැර කෙනෙක්. එයා වෙනම එකක් හදාන තනියෙන් ඉඳලා. එතකොට උන් දන්නේ කේක්ද ගණන් පාන්ද ගණන් කියලා. ඉච්චරටම මාලිගාව අර දැන් අයත් ඩීසල් ලීටරේ පෙට්‍රල් ලීටරේ කීයද කියලා දන්නේ නැහනේ. දන්නේ නැති අය ඉන්නවනේ. ඔව් මාධ්‍යවේදීන් අහනකොට කීයද පෙට්‍රල් ලීටරේ කියලා ඒක දන්නේ නැහැ. බබ්බක් ගන්නවා. ඔව්. ඒව දැනගන්න මුදලාලිලා විතරලු අපි ඕවා දන්නේ නැහැලු. ඒ කියන්නේ මේ රටේ සියලු ඩීසල් ලීටරයක පෙට්‍රල් ලීටරයක මිල දන්නේ මුදලාලිලා පමණයි. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ මිල පාලනය කරන පාලකයන් ඒ දැනගත යුතු නැහැ. එතකොට මේ අතනදිත් උනේ ඕකම තමයි. කේක්ද ගණන් පාන්ද ගණන් කියලාවත් දන්නේ නැහැ. පාන් කන්න සල්ලි නැත්තම් කේක් කපන්නලු. අන්තිමට මිනිස්සු හරිම දරුණු වෙනවා සමීර. මිනිස්සු ඒ රජතුමාව සහ ඒ රැජිනිව ඒ සියලු දෙනාව අන්තිමේදී ඔවුන්ගේ ග්‍රහණයට ගන්න ඒ මුළු රාජ්‍යම පෙරලනවා මිනිස්සු. මිනිස්සුන්ගේ බලේ ඔය පාලකයෝ හිතනට වඩා බොහොම දැඩි. පාලකයෝ හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ව කටවැහුවොත් එහෙම අපිට මේක රජකම් කරන්න පුළුවන් කියලා. නමුත් ඔය ව්‍යවස්ථාද අරකද මේකද හැමදේම යටත් මිනිස්සුන්ගේ බලයට. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ඒ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ තියෙන වේදනාව දුක පිට කරන්න ඒ මිනිසුන්ටත් අයිතියක් තියෙනවා. නමුත් අද වෙනකොට ඒ අයිතියත් උදුර ගන්නයි සූදානම් වෙන්නේ. නේ මිනිස්සුන්ගේ හඬ පිට කරන්න තියෙන අයිතිය. ඒ මිනිස්සුගේ වේදනාව පිට කරන්න තියෙන අයිතිය. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් අපේ. ඔව් දැන් ඔබ හිතන්න වේදනාවකින් කෑ ගහන අනේ අම්මේ අම්බෝගගා මිනිස්සෙක් වේදනාවකින් කෑ ගහනවා නම් ඒ මිනිස්සයා එහෙන් වේදනාව විඳින අතරේ අර වේදනාවෙන් කෑ ගහන මිනිස්සයාගේ කට වහලා හම්මේ අම්මෝගා කෑ ගහන එකත් වහන්න හදනවා වැඩක් නෙමේක. අපි මෙතන මිනිස්සු වේදනාව විඳිනවා නම් ඒ මිනිස්යන්ගේ හඬ වෙනුවෙන් net සහ අපි මේ මොහොතේ අපිත් එතන ඉන්නවා. සංඝයා විදියට මම එතන ඉන්නවා අනිවාර්යයෙන්ම මේ වෙලාවේ සංවේදී වෙන්න ඕනේ හැමදෙනාම. ඉතින් අපිට අනාගතේ අපි හිතනවා දැන් ওই චීනේ සත්තු සර්පයිපවා කන තැනට වැටුණානේ එක්තරා කාලෙක. හැබැයි ඒ චීනේ ආපහු නැගිටින්න දක්ෂ වුණා.
මිනිස්සු එක විදිහට එක මුතු එක නැගිට්ටා. අපිටත් මෙතෙන්දී අපි හිතනවා මේවා පාඩමක් කරගන්න ඕනේ. නාස්ති කරන දේවල් මිනිස්සුම මං කියන්නේ සමීර හිතාමතා තේරුම් අරගෙන නාස්තිකාරී දේවල් වලින් මිනිස්සු ඈත් වෙන්න ඕනේ. මේකේ අපි පාලකයා රට විනාශ කරනවා කියලා අපි නොහිතනවාට අපි අතිනුත් විනාශ වෙන බොහෝ දේ තියෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට විදුලිය දැල්වගෙන ඉන්න තැන අපිත් මේ රට විනාශ කරන එකට යම්කිසි බලපෑමක් කරනවා වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒක එක උදාහරණයක් විතරයි විදුලිය කියන එක. හැම විදියකින්ම අපිටත් තියෙනවා අපේ අතින් කරන්න තියෙන වගකීම් යුතුකම්. එතකොට දැන් අපි සමහර වෙලාවට මේ රටක් ගොඩනගනවා කියලා කතා කරන ඒවා අපිට ඇත්තටම භික්ෂුවක් විදියට අපිට අවශ්‍ය නැහැ. නමුත් මේ මොහොතේ අපි දැක්ක සංවේදී සමහර සිදුවීම් ආසන්න සිදුවීමක් ඇතුළේ මම දැක්ක ඔය මිරිහානේ අහිංසක මිනිසුන්ට හරියට පහර දීලා තියෙනවා. එහෙම. එතකොට ඔතන සැලසුම් සහගතවම මේ ප්‍රශ්න අවුස්සෝප පිරිසකුත් ඉන්නවා. දැන් අර ඔබ දැක්කනේ බස් රථයක් ගිනි තියන පුද්ගලයෙක් ඇවිල්ලා. ඔය පුද්ගලයෝ මේ බස් රථය ඇවිල්ලා අර පාර හරස් කරලා නවත්තනවා. එතකොට එක්තරා කෙනෙක් ප්‍රකාශයක් කරනවා මේ බස් එක කාගේද කින්දමන්දවත් දන්නේ නැල්ලු. එයා මේ යතුරත් හොයාගෙන බස් එක ගෙනල්ලා අතනින් නැවැත්තුවලු. දකින්න නැති වොයිස් කට් එකක් දෙනවා. යුද හමුදා කියලා ගහලා තියෙනවා මේ බස් රථේ. කාගේද කින්දමන්ද එයා දන්නේ නැල්ලු. හරිද? එතකොට මේ බස් එක ගිනි තියද්දී ගිනි තියන පුද්ගලයා ගිනි තියද්දී කිසිම පොලිස් නිලධාරියෙක් මොන විදියකවත් අර පුද්ගලයාව නවත්තන්නවත් කටයුතු කරන්නේ ඔහේ ඉන්නවා. මොකද ඒක පැහැදිලිව පේනවා ඒ ටයර් එකට පෙට්‍රල් හලලා ගින්න අරන් ගිහිල්ලා ගිනි තියන මේක මේ හොරෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි අපි හඳුරන්නේ. අන්න එතනදී අපිට දැන් තියෙන දේ තමයි ඒ පුද්ගලයා ඒක කරද්දී ඒක කරගන්න හොඳට නිදහස දීලා බලන් ඉන්න පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම STF එකේ අය එහෙම අහිංසක මිනිස්සු සහ මාධ්‍යවේදීන්. මේ දැන් ඔබත් සමීර මාධ්‍යවේදී. හරි. එතකොට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පේන්න තියාගෙන ඉන්න අවුරුදු දශක කීපයක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන මාධ්‍යවේදීන්වත් ගෙනල්ලා STF එකෙන් ගහනවා. අර ඩෙන්ටිටි එක පෙනි ගහනවා. එතකොට මං ආවේ මගේ රාජකාරිය කරන්න කියද්දිත් ගහනවා. එතකොට දැන් එකමට හිතන්න මේ මිනිස්සුන්ට ඇත්තටම සංවේදීකමක් තියෙනවද? මේ මිනිස්සු මේ දුක් විඳින රටේ ජනතාවගේ හඬ මේ මිනිස්සු මෙහෙලා ප්‍රකාශ කරද්දී ඔය ගහන්න කවුරු හරි අණ දුන්නා කියමුකෝ. අපි හිතමු දැන් ඔතන අණ දෙන්න පුළුවන් කාටද? එක්ක ජනාධිපති අණ දෙන්න ඕනේ. නැත්නම් ආරක්ෂක ලේකම් අණ දෙන්න ඕනේ. ආරක්ෂක ඇමති අණ දෙන්න ඕනේ. එක්ක පොලිස්පති, හමුදාපති ඔය කවුරු හරි තමයි අණ දෙන්න ඕනේ. අපි හිතමුකෝ ඔගේ කවුරු හරි අණ දුන්නා කියලා. දැන් යම් පුද්ගලයෙකුට හොඳටම තුවාල වෙනකම් පහර දෙනවා නම් යම් නිලධාරියෙක් ඒ නිලධාරියාගෙන් ගුටි කාපු කෙනා අපි කියමු සුනිල් කියලා උදාහරණයකට නම. සුනිල්ට හොඳටම අර නෙලනවා කියන්නේ ගහනවා. දැන් ඔන්න STF නිලධාරියෙක්. හරි. එතකොට මේ STF නිලධාරියා මේ තරම් තැලිලා පොඩි වෙනකන් අර මිනිස්සයාගේ ඇට කුඩු වෙනකන් ගහන්නේ අපි හිතමු ඒ සුනිල්ට ඒ පහර දීම නොකළා නම් සුනිල්ට ඔය නිලධාරිය ඔය පහර දීම නොකළා නම් මොකද ජනාධිපති හෝ අර කියපු මේ අනිත් ලිස්ට් එකේ අන දෙන කෙනෙක් තමුන් සුනිල්ට ගැහුවේ නැහනේ තමුන්ගේ ජොබ් එක අද ඉඳලා අයින් කරනවා කියලා STF නිලධාරියට එක කියයිද? ඇයි ඒ STF නිලධාරියට එහෙම නැත්නම් ඒ හමුදා නිලධාරියට ඒ පොලිස් නිලධාරියට ඇයි මේ වෙලාවේ සංවේදීව මේ මිනිස්සුන් එහෙම පහර නොදී අතාරින්න බැරි අඩුතරමින්? එහෙනම් පහර දෙනවා නම් අර ගිනි තියන මිනිහට පහර දෙනවන ඔක්කොටම කලින්. අනිත් එක මේ ජල ප්‍රහාර එල්ල කරද්දී බස් එකට ජල ප්‍රහාර එල්ල ගන්න තිබ්බනේ අපි හැමදාම ගිනි ගන්න. ඔව් මිනිස්සුන්ට වතුර පහර දෙනවා අර ගින්න නිවන්නේ ඒක උඩරම හොඳටම ගිනි ගන්නකම් පාඩුවේ තියලා තියෙනවා. එහෙම. ඉතින් ඒ නිසා ඊටාම පැහැදිලි මේව ඇවිල්ලා මේ සංවේදී නැති පාලකයාගේ හිතාමතා මිනිස්සුන්ට කරන තවත් අවනඩු. හරිද? ඒ අවනඩුව නිසා තමයි අපිත් මේ මොහොතේ ඇත්තටම අපිත් සංවේදීව මේ කතා කරන්නේ නැත්නම් අපිට මේ මොහොත මේ විදිහට පාවිච්චි කළ යුතු නැහැ. මේ මිනිස්සු අහිංසක මිනිස්සුන්ව මෙහෙම තලනවා නම් පෙලනවා නම්
අපිත් සංවේදී වෙනවා. හැබැයි මිනිස්සුත් මෙතෙන්දී එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ ටික කියන්නේ ඒකයි. දැන් හෙට සමහරව කොච්චර මොන දේවල් දැම්මත් අපි පාරට එනවා කියලා කතා වෙන මිනිස්සු ඉන්නවා. මම මේ ටික කියන්නේ මම ඉන්නේ ඔබේ පැත්තේ මිසක් ඔය දහදුරා කියන වචනේ පාවිච්චි කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. හරිද? මේ රටම මෝසල කරපු කාලකන්ණි කියලා කියන දේශපාලකයාගේ පැත්තේ අපි නැත. හැබැයි ඔබ මේ කාරුණික පින්වත් ඔබට දෙන උපදේශය ඔබ හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ අපි වැඩ කරන්න ඕන ඉතාම බුද්ධිමත්ව. මොකද ඔබ අතරටම එනවා මේ පවතින ආණ්ඩුවේම පිරිස. එහෙම. ඇවිල්ලා ඔවුන් ඔය විදියට ගිනි තියයි කඩවල් වලට ගහයි පොඩි කරයි. හැබැයි ඒ පොඩි කරන්න ගිනි තියන්න කඩන්න එන මිනිසුන්ව අත්අඩංගුවට ගන්නෑ. අත්අඩංගුවට ගන්නේ ඔබව. නේ? අද හොඳ උදාහරණයක් කියලා තිබ්බ අපේ හැමතැනම ඉතාම සාමකාමී මේ විරෝධතාවක් තිබ්බා කොළඹ විහාර මහදේවි පිටියේ. මෙය කරන්න 50 දෙනෙක් 100 දෙනෙක් පමණ එකතු වෙලා හිටියා. නමුත් වටේට බොහෝ පිරිසක් තව එනවා හිමින් මේකට එකතු වෙලා සමහර විට එතනින් තියෙන නෙළුම් පොකුණට ගලක් ගහනවා වෙන්න පුළුවන්, තියෙන ගස් කඩලා දානවා වෙන්න පුළුවන්. නමුත් බුද්ධිමත් තීරණයක් ගත්ත අර පිරිස අපි විසිරලා යමු දැන්. ඇති මේ අර වටේ පිරිසක් එකතු වෙනකොට. අන්න ඒ වගේ බුද්ධිමත් වෙන්න කියන එක ඔබ වහන්සේ සඳහන් කරන්නේ. සහ මේ කවුරු හරි ගිනි තියන්න මොනවා හරි දෙයකට එනවනම් තමන්ගේ සාමකාමී විරෝධය ප්‍රකාශ කරන තැනකට වහාම ඔවුන් අල්ලලා අත්අඩංගුවට පත් කරවන්න. හරි? ඒ කියන්නේ දැන් අර බස් එක ගිනි තියපු පුද්ගලයාව ඇත්තටම උතන හිටපු මිනිස්සු ටික අල්ලගත්තා නම් ඔය පුද්ගලයාගේ වංහොන් ටික හොයන්න තිබ්බා. නේ? දැන් මම කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. මෙතන කවුරු හරි කෙනෙක් තමන්ගේ තියෙන වේදනාව පිට කරන්න උත්සාහ කරනවා නම් අපි ඒක එපා කියන එක කියන්නේ නැහැ. තමන්ගේ තියෙන හැඟීමක් පිට කරන්න තමන්ට තියෙන විරෝධතාවයක් ප්‍රකාශ කරන එක අපිත් පාරට එනවා. ඇවිල්ලා මේක කියනවා කියන එක ලෝකේ රටවල් මේ දියුණු රටවල් පවා කරන දෙයක්. එහෙම. ඒක මේ ජිනීවා වල පවා ඒකට වෙනම තැනක් හදලා තියෙනවා. මේ ජිනීවා වල තියෙනවා ඒ විරෝධතාවය ප්‍රකාශ කරන්න හදලා තැනක්. එතන පුටුවක් තියෙනවා කකුලක් නැතුව. මේ විශාල පුටුවක් සංකේතයක් විදිහට හදලා තියෙන තැනක් තියෙනවා. මමත් එතෙන්ට වැඩියා. එහෙම. මුකුත් විරෝධතා පාන නෙමෙයි. ජිනීවා වලට බණ කියන්න ගිය ගම. මේ ජිනීවා පන්සලට. එතකොට අපි දකිනවා ඒ කොයලා එතෙන්ට ගියත් යම් පිරිසක් තමන්ගේ විරෝධතා ප්‍රකාශ කරනවා. ඒ වගේම මම මේ දවල මන්දිරය ළඟට ඇමරිකාවේ දවල මන්දිරය ළඟට දවසක් වැඩිය වෙලාවක එතනත් දවල මන්දිරේ ඉස්සරහා විරෝධතාවය පාන පිරිසක් මම දකිනවා. ඒතර ඕන රටක මොන දියුණු රටේ වුණත් විරෝධතා පාන මිනිස්සු ඉන්නවා. ඒකට ප්‍රජාතාන්ත්‍රවාදී විදියට මිනිසුන්ට ඒකට අයිතිය දීලා තියෙනවා. ඒවට විරුද්ධ වෙන්න ඒව තහනම් කරන්න බෑ එහෙම. ඒ නිසා මෙතන මට අයිතියකුත් නැහැ ඕව කරන්න එපා කියන්න. හැබැයි මම එක දෙයක් කියනවා මෙතන. මේ වැඩි අපි නිකන් හිතමු ඔන්න ගමේ පියසේන කියලා කෙනෙක් ඉන්නවා. මෙයා දියුණු වේගෙන ආවා ගමේ. පියසේන කියන්නේ ගමට ඉන්න හොඳ ව්‍යවසායකයෙක්. අපි හිතමු මෙයා වාහන කීපයක් අරගෙන හොඳ ව්‍යාපාරයක් කරගෙන වෙළඳ සැලක් දාලා එයා හොඳ තැනකට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගෙන තැනකට එනවා. මේක දිහා බලන් ඉන්න බැරි ඉරිසියාකාරයෝ ටිකක් ඉන්නවා ගමේ. පියසේනගේ දියුණුව බලන් ඉන්න බැරි. දැන් මේක හොඳ අවස්ථාවක් කරගන්නවා මේ ඉරිසියාකාරයෝ ටික. පියසේනගේ කඩේ කුඩු කරන්න. පියසේනගේ වාහන ටිකට මොනවා හරි අලාභහානියක් කරන්න. ගිනි තියන්න. මේක අවස්ථාවක් කරගමු කියලා රටේ පාලකයා එලවන්න කියලා නෙමෙයි මේ ඉරිසියාකාරයෝ ටික අරකස්සට එන්නේ. අර පියසේනට වැඩේ දෙන්න ඕනේ කියලා. හරි එතකොට ඔන්න මේ වෙන අරමුණු වලින් දැන් අපි හිතමු ස්ත්‍රී දූෂණකම් දැන් සමහරලාට Tamanට දැන් රටක් විදියට එක විදියට කැළඹිලා ගියොත් ඔය කැළඹෙන එක අතරේ තමන්ගේ හිත්ගත් කාන්තාවක් ඔතනින් පැහැරගෙන ගිහිල්ලා සමූහ විදිහට පුරුෂයෝ ටිකක් තමන්ගේ ඕමනා එපාකම් ඉෂ්ට කරගන්න උනත් මේ කලබලයක් ASCII පුළුවන්. එහෙමයි. ඒතර ඕන් එතෙන්ට එන්නේ රටේ පාලකයා ලවන්න නෙමෙයි. ඕන්ගේ තියෙන අර පටු අරමුණක් ඉෂ්ට කරගන්න. ඒකෙන් තමන්ගේ ආදරණීය අම්මා, තමන්ගේ ආදරණීය සහෝදරිය දූෂණයට ලක් වෙන්න පුළුවන්.
මේ වගේ කලබලයක් අස්සේ. එහෙම අත්දැකීම් අපිට ඉතිහාසය තුළ ඕනෑ තරම් තියෙන විශේෂයෙන් 71 වසරේදී 88 89 කාලේදී යුද්ධය පැවතිච්ච කාලේදී කළු ජූලිය ඇති වෙද්දී පෞද්ගලික අරමුණු ඉටු කරගන්න තමයි බොහෝ පිරිසක් මේ සමස්ත අරමුණෙන් බැහැරව ගිහිල්ලා කරේ අපේ හැමදෙරුවන්. අර වගේ ඉරිසියාවට ගමේ නැගිටන ව්‍යවසායකයා විනාශ කරන්න, එහෙම නැත්නම් හොරකම් කරන්න ඕන දේ හොරකම් කරගන්න, ස්ත්‍රී දූෂණයක් කරගන්න, මේ මොනවා හරි දෙයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයත් ඔය අතර එන්න පුළුවන්. ඒ වගේම දේශපාලකයෝත් ඒගොල්ලන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න මේ වෙලාවේ පුළුවන්. පාලන තන්ත්‍රයේ දේශපාලකයා මෙතෙන්ට ගිහිල්ලා මේවා උල් කරලා විනාශ කරන්න ඕනකමට මිනිස්සුන් මේ විරුද්ධ වෙන මිනිස්සුන් අත්අඩංගුවට ගන්න සාමකාමීව කරාම බෑනේ. ඒ නිසා ඒ ප්‍රචණ්ඩකාරී ඕන් අතරින්ම කෙනෙක් කියලා ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙලා අර සාමකාමී හිටපු අහිංසක මිනිස්සුන් අත්අඩංගුවට ගන්නව වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා හැමෝම බුද්ධිමත්ව මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ. අනවශ්‍ය විදියට කලබල වෙන්න තැනක් එනවනම් ඒ කලබල වෙන්න කරන අය හැම කෙනාම තමන්ගේ මේ සාමකාමී වැඩපිළිවෙලට විරුද්ධව මෙතෙන්ට පටු අරමුණකින් ආපු කෙනෙක් කියලා හිතන්න. ගලක් ගන්න හැම කෙනෙම, පොල්ලක් ගන්න හැම කෙනෙම, ගිනි තියන හැම කෙනෙම මේ හැම කෙනාම මේ තමන්ගේ මතය ඇතුළේ කෙනෙක් නෙමෙයි. මේ රටේ තමන් ඉන්න මේ එක මතයකට එකතු වෙච්ච එකෙන් පිට පටු අරමුණකට ආපු කෙනෙක් තමයි මේ ගලක් උසන් ඉන්නේ. කෙලින්ම ඔහු නිසා ඔබ අමාරු වෙටෙන්න එපා. මොකද ඔහු අත්අඩංගුවට ගන්න එක කවදාවත්. අත්අඩංගුවට ගන්න ඔබ. ඒකෙන්ද අපි මේ වෙලාවේ මේ රටේ යම් කෙනෙක් එහෙම හෙට පාරට බහින්න ඕනේ කියලා අරමුණකින් ඉන්නවා නම් ඔය හැමදේම තේරුම් අරගෙන කටයුතු කරන අනිත් එක තමයි ඉතින් ඔය තැන්වල වෙඩි වදිනවා, මැරෙනවා. හිතේ ද්වේෂය පුරවගෙන ගැටීමෙන් මැරෙන මොහොතේ උරුම වෙන්නේ එක්ක නිරේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක පෙරේත ලෝකේ. අන්තිමට මේ ලැබිච්ච සුගතියක් නැහැ. පොලිමක ඉන්න එක සැපක් කියලා හිතෙයි ඒකට ගියාම. හරිද? ඒකින්ද තමන්ගේ හිතත් ආරක්ෂා කරගෙනම කටයුතු කරන්න ඕන මොන දේ ඇස්සේ. ඒකින්ද මෙතන දැන් අපි දන්නවා අපිත් එක්ක ඉන්න සමහර අහිංසක ආච්චිලා ඔය ධර්මය අහන අහිංසක මිනිස්සු යන්නේ නැහැ ඕවට. එහෙනම් අපේ තරුණ ළමයි සමහරලාට මේ වෙදී ආවේගශීලීව කටයුතු කරන්න පුළුවන් අය ඉන්න නිසා ඒ අය තව තවත් බුද්ධිමත්ව කටයුතු කරයි කියලා මං හිතනවා. නැත්නම් මේ රට ඇත්තටම මෙහෙම විනාශ වෙනකොට දැන් කාටත් තේරලා තියෙනවා විදේශිකයෝ එන්නේ නැහැ, බය වෙනවා නේ. දැන් ඔබ හිතන්න සමීර, හෙට දවසේ ගුවන් යානවලට හෙට මේ රටට එන්න ගුවන් ටිකට්පත් වෙන් කරගත්ත විදේශිකයෝ ඉන්නවා නම් දහස් ගාණක් හෙට දවසේ ගොඩ බහින්න හිටපු ඔවුන් අවලංගු කරනවා මේ වෙලාවේ එන එක. මේ රටේ මෙහෙම කලබලයක් වෙනවා කියලා දකිද්දී. ඒකෙන්ද ඒකේ පාඩුවත් අන්තිමට විඳින්න වෙන්නේ පාලකයාට නෙමෙයි, අපිට. ඒ නිසා හැම දෙයකදීම සංවේදීව කටයුතු කරන, විශේෂයෙන්ම මේ වෙලාවේ අපි අහගෙන ඉන්න ඔය මේ රණවිරුවෝ හරි පොලිස් නිලධාරීන් හරි අනේ ඕගොල්ලෝ තේරුම් ගන්න. මේ මිනිස්සු ඔය පාරට එන්නේ වෙන මොනවටවත් නෙමෙයි, මිනිසුන්ට කන්න බොන්න ඉන්න හිටින්න ජීවත් වෙන්න ශක්තියක් නැතුව මිනිස්සු මේ හාමතේ සමහරට ඔතෙන්ට එන්නේ. මිනිස්සු හරි වේදනාවකින් ඔතෙන්ට එන්නේ. මිනිසුන්ට පොළු වලින් පහර දෙන්න ඔයගලන්ට කවුරු කිව්වත් ඔය පඩි පොත හින්දා ඕකට යන්නේ නැතුව කටයුතු කරනවා නන්නේ සංවේදී වෙන්න ඕනේ. මේ තින්නේ මම වගේ මිනිස්සෙක්. තමනුත් ඒ ඔය පඩියෙන් පොලිස් නිලධාරීන්ට සමහරුන්ට හැමෝටම නෙමෙයි ගානක් නැතුව ඇති. මොකද මේ කොච්චර මොන අමාරුකම් තිබ්බත් මේ ඒවා ලැබෙන ක්‍රම තියෙනවනේ. ලැබෙන ක්‍රම තියෙනවනේ. පඩි පොත විතරක් නෙමෙයි තව හම්බ වෙනවනේ. ඉතින් ඒ නිසා සමහරොට ඕක ගානක් නැහැ. ඒත් නමුත් හැමෝම එහෙම නැහැ. ඒ නිසා මේ පාලකයාගේ පැත්තට මොන පාලකයාව දෙන අන කරන්න, හැබැයි අහිංසක මිනිස්සුන්ට රිද්දන්න එපා. අහිංසක මිනිස්සුන්ට ගහන්න එපා. අහිංසක මිනිස්සුන්ව පෙලන්න එපා. ආරක්ෂක අංශය විශේෂයෙන්ම රණවිරුවෝ ඒක තේරුම් ගන්න ඕනේ. රණවිරුවාට මං කියන්නේ හම්දාපතිතුමා හරි කවුරු හරි වේවා මේ ආරක්ෂක ඇමතිලා වෙන්න පුළුවන්, ආරක්ෂක ලේකම්ලා වෙන්න පුළුවන්, කවුරු මොන අන දුන්නත් මේ මිනිස්සු ළඟ හිටගෙන ඉන්න රණවිරුවා දැනගන්න ඕනේ මේ අහිංසක මිනිසුන්ගේ වේදනාව හිතින් දකින්න.
මගේ අම්මා මේ ඉන්නේ, මගේ තාත්තා මේ ඉන්නේ, මගේ සහෝදරයා මේ ඉන්නේ කියලා හිතන්න ඕනේ. ඇත්තටම ඔහුගේ පවුලේ කෙනෙක් ඔතන හිටියනම් ඔහු පහර දෙන්නේ නැහැ. දැන් අපි දැක්ක තාත්තා වගේ වයසේ මිනිස්සුන්ට ගහනවා. එතකොට ඒ පොළු මේ අමෝරණකොට හිතට එනවා නම් මේ මගේ තාත්තා කියලා ඔය පොල්ල පහතට දාගනි. ඉතින් ඒකින්ද මේක ඇත්තටම මේ පණිවිඩේ මේ මොහොතේ අපි සජීවීව රටට දෙන්න ඕනි කියලා හිතුවා. හෙට දවසේ යම් යම් තීන්දුව తీරන මිනිස්සු අරගෙන තියෙන රට දැන් එක පැත්තකින් වහලා තියෙන්නේ ඇඳිරි නීතිය දාලා. ඒත් සමහරව ඇඳිරි නීති දැම්මත් අපි එන්න ඕනි කියලා හැඟීමකින් ඉන්න මිනිස්සු ඉන්න නිසා අපිට කියන්න සිද්ධ වෙන්නේ දැන් ඇඳිරි නීතියක් තියෙන ASCII යම් කිසි විදියකට වෙන හැම දෙයකටම දැඩි විදිහට වුන් පාලකයා තීන්දුව తీරන ගන්න බලනවා. ඒතර හදිසි නීතිත් ක්‍රියාත්මක වෙනවා අපි හැම කරනවා. ඒකින්ද ඒ හදිසි නීතිය යටතේ දෙන දඬුවනුත් අන්තිමට විඳින්න වෙනවා. ඒකට අර මේ තව කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් නෙවෙන්නේ. දැන් කලින් නම් විදුලිය නැතුව මේ බඩු මිල වැඩි වෙලා ගෙදරට වෙලා දුකක් විඳන් හිටියා. දැන් ඊටත් හපන් වෙනවනේ. දැන් ඔබ හිතන්න ඔබ පවුලේ ප්‍රධාන යැපීම කරන පුද්ගලයා නම් මමත් මේ කියන්න හැදුවේ. ඒ කියන්නේ ගෙදර ජීවිකාවට හයිය සපයන රැකියාව කරන කෙනා තාත්තා වෙන්න පුළුවන්. ඒ තාත්තා මෙතනදී පාරට ඇවිල්ලා මේ තාත්තව අත්අඩංගුවට ගන්නව වෙන්න පුළුවන්. ඒ තාත්තව අන්තිමට උසාවි ගෙනියන ඔන්න ආයි මේ හිරේ විලංගුවේ දානව වෙන්න පුළුවන්. නැත්තම් පහර දීමකින් ජීවිතේම අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ජීවිතේ එක්කෝ ආබාධිත වෙනවා නැත්නම් ජීවිතේ නැති වෙනවා. හිරේ විලංගුව වෙටනවා. මේ හැම දෙයකින්ම අර ගෙදර ඉන්න අහිංසක දරුවාට බිරිඳට තිබිච්ච ටිකක් නැති වෙන එක නෙවෙන්නේ. ඒ නිසා හැම පැත්තම හිතන්න. එක පැත්තක් නෙමෙයි. හැම දෙයක්ම හිතලා හැම පැත්තම හිතලා බුද්ධිමත්ව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපේ අය මේ හැමෝම මේ වෙලාවේ අපේ අය වෙනුවෙන් මේ වචන ටික ඇත්තටම කතා කර ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ඉපදීම දුකක් කියන එක තේරෙනවා. මේ වගේ පාලකයෝ ඒක උප්පු කරනවා නේද? මිනිස්සුන්ට දැන් සමහරලාවට විදුලිය යන පැය ගාන නෙමෙයි විදුලිය තියෙන පැය ගාන ගනින්න වෙලා තියෙන්නේ. අරක ගනින්න බෑ. ඒක වැඩි දැන්. දැන් පැය 5ක් කරන්ට් එක තියෙනවා. දැන් පැය 2ක් කරන්ට් එක තියෙනවා. කියලා තියෙන ගාන ගයින්න තැනට දැන් මිනිස්සුන්ට පත් වෙන්න වෙලා තියෙනවා. හැබැයි අර වෙනිසියුලාය වගේ තව ඉස්සරහට ඉතින් මාස ගණන් කරන්ට් එක නැතුව ඉන්න උනොත් එහෙමයි. නේ? එතකොට මිනිස්සුන්ට අන්තර්ජාලය පවා නැතුව ධර්ම දේශනාවක් අද අන්තර්ජාලයෙන් අහන කෙනා අද ගුවන් විදුලියෙන් දේශනාවක් අහන කෙනා ඔබ තේරුම් ගන්න ඔබට අද පුළුවන් තරම් ධර්මඥානයක් ඇති කරගන්න උත්සාහ කරන්න. අපි කරපු පැරණි බොහෝ දේශන තියෙනවා ඔබට බොහෝ ධර්ම කරුණු අවබෝධය පිණිස කියලා දුන්න දේශන ඇති තරම් තියෙන අන්තර්ජාලේ මේ අන්තර්ජාල පහසුකම උන තව කොච්චර කාලයක්ද කියන අපි දන්නේ. එහෙමයි. තියෙන වෙලාවේ අනම්මනම් වලට නාස්ති කරගන්න එපා. පුළුවන් තරම් ධර්ම අවබෝධය ඇති කරගන්න එකටම කාලය වෙන් කරගන්න කියලාත් කියන්නට ඕනේ. ආයුෂ කොච්චර කාලයක් තියෙද කියන්න දන්නේ නැහැ. අනිත් එක තමයි අපි හැමදාම මේ සිත්නේ දසපුවේ කාලීන ප්‍රශ්නයක් ආවට පස්සේ අපි ඒ වෙනුවෙන් කතා කරනවා. මිනිසුන්ට ආහාර හිඟකම් එනකොට අපි හැමදාම මම එතනට අපි හැමතුන්නේ එන්න හැදුවේ මට අවසරයි. දැන් ඔන්න ඔය විදිහට ඔබ වහන්සේ අපිට මතකයි මීට පෙරත් ඔය කොරෝනා ප්‍රශ්නේ වෙලාවේ ආහාර හිඟකම ආපු වෙලාවේ මේ විදිහටම ඔබ වහන්සේ මේ කාලීන ප්‍රශ්නේ ගැන කතා කරද්දී අපි ගෙදර මේ වත්තේ මොනවා හරි වවා ගන්න කියලානේ යෝජනා කරද්දී සමහර මිනිස්සු ඒක ඒ අයට කොච්චර පිහිටක් වුණාද කියන එක අපිට මතකද. දැන් වර්තමානෙත් අපි යෝජනාවම කරනවා. එහෙම මේ අපි අනුශාසනාවක් මෙතන කරන්නේ. ඔබට වත්තේ හිටවගත්ත මඤ්ඤොක්කා කෝට්ට පුදුම උදව්වක් වෙයි යම් දවසක. ඒක නිසා අපි දැන් අද තියෙන තත්ත්වේ හෙට මොන විදිහට හැරෙනවද කියලා කියන්න බෑනේ. දැන් මේක එන්න තව උඩු දුවනවා. මේ වැදී තියෙන විසඳුම කියන්නේ පේන මානෙක මේ අයට එහෙම විසඳුමක් නෑ සමීර. ඔය IMF යනවා කියලා කතා වුණත් IMF අපි මීට කරනොත් උන්තරම් IMF ගිය රටක් මේක. IMF කියන්නේ එකම පිළිසරණ නෙමෙයි මේ ප්‍රශ්න විසඳන්න.
ඔවුන් ණයගත්ත රටවල් වලට පාලකයා ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕන කියන උවමනාවක් කිසිම පාලකයෙකුගේ තාම පේන්නේ නැහැ නේ. එතකොට කළමනාකරණයක් කරගන්න තාමත් කිසිම ඕනකමක් නැහැ. කොටින්ම ඔවුන් කරන වියදම් ටික කළමනාකරණය කරගන්න නේ. දැන් ඔය ආරක්ෂක අංශය එක එක දේවල් වලට යොදෝ මේ වෙලාවේ මිනිස්සුන්ට මේ කඳුළු ගෑස් ගහන්නෙත් අපේ සල්ලිනේ. මේ වතුර ගහන්නේ මේ ඔක්කොම මේ මිනිස්සුන්ගේ සල්ලි තව නාස්ති කරන්නේ. කිසිම කළමනාකරණයක් නැහැ. ඒ නිසා අපිට තව ඉස්සරහට මේ වැරදි පාලන නිසා තවත් දුක් විඳින්න පුළුවන්. පුද්ගලිකව තාත්තා කෙනෙක් මං කියන්නේ වගකීමක් ගන්න ඕනේ. මං සමහර මේ වෙලාවේ බීමත්කමින් ඉන්න දැන් ඔය පිච්චවනේ පැත්තේ එහෙම අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නෝනේ. එහෙම. මං ඒ බොන තාත්තලට එහෙම එන්න කියලා මං අහනවා. දැන් ඔයා හිතනවාද අද තියෙන අතට ලැබෙන මුදලට වඩා හෙට ඔය මුදලෙන් ගන්න තියෙන බඩු ටික තව අඩු වෙනවා. ඇයි බඩු මිල වැඩි වෙන්න තව අඩු වෙනවා. අඩු වෙන්න මොකද වෙන්නේ? ගෙදර ඉන්න ළමයින්ගේ බඩට ලැබෙන කෑම ප්‍රමාණය අඩු වෙනවා. හරිද? කන්න තියෙන වේල් ගාන අඩු වෙනවා. කන්න තියෙන දවස් ගානත් අන්තිමට අඩු වෙනවා. එතකොට මේ වෙලාවේ අතේ තියෙන හැම මුදලක්ම මතු අනාගතයටත් සෑහෙන උපකාරයක් වෙනවා. තවත් මේ වෙලාවේ තවදුරටත් බොන්න එපා. ඔය බොන මුදල ඉතුරුවක් කරගන්න. මේක පුදුම වගකීමක් ගන්න ඕනේ තාත්තලා විශේෂයෙන් ගෙවල් වල ඉන්න. අනිවාර්යයෙන්ම. නාස්ති කරන සිගරට් එකට අරක්කු ටිකට නාස්ති කරන ඒ සල්ලි ටික මොන තරම් වටිනවද ළමයාගේ කුස පුරවන්න හාල් ඇටයක් ගන්න ඉස්සර. දැන් අර හාලුත් සැෂේ පැකට් වෙනවා කියලා තියෙන ඉස්සරහට. එහෙමයි. නේද? මේක දැනටත් ඇවිද්ද කොහෙද? මේ පොඩි සැම්පු පැකට් වගේ හාල් උනත් ඉස්සරහට පුංචි පැකට් වෙන්න ලෑස්ති දැන්. එතකොට මේ අපි එක සිගරට් එකකට වියදම් කරන මුදල මන් දන්නේ කවදා හරි දවසක බඩගින්නේ දවස් ගණන් ඉන්න වෙන තත්ත්වයටපත් වුණොත්. අර මං කිව්වේ වෙනිසුලාවේ මේ කිහෙල්ලවරියක් ගන්න මාස දෙකක පඩියක් විතර වියදම් කරන තත්ත්වයටපත් වෙලා කියලා. ඕන අර විල්බරෝ වල සල්ලි පටවන යනවා සමහරට පාන් ගෙඩියක් ගන්න. සමීර මන් දැක්ක එක සුදු ජාතිකේ ඒ රටේ සංචාරයට ගිහිල්ලා එයා ඩොලර් 10ක් මාරු කරනවා. වෙනිසුලාවේ මුදල් වලට. එයාට හම්බෙනවා මිලියන 4ක්. ඩොලර් 10යි මේ පොඩි ඩොලර් 10ට මිලියන 4ක්. එතකොට කෙහෙල් ගෙඩියක් කෙහෙල්වරියක් ගන්නවා පාරයිනේ මේ පුද්ගලයා මේ වාහනේ නවත්තලා මිලියන 2ක් කෙහෙල්වරිය. එහෙම. එතකොට ඩොලර් වලින් ඔහුට ඒක ගානක් නැහැ. හැබැයි ඒ රටේ මිනිසුන්ට ලැබෙන සැලරි එක පඩිය වැඩි වෙලා නැහැනේ. ඒ මිනිස්සු ඒ මුදලෙන් ජීවත් වෙන්නේ බොහොම දුෂ්කරව. දැන් සමහර කඩවල වල එහෙම කන බොන ගොඩක් බඩු මුට්ටු නැහැ. ඇයි ගන්න කෙනෙක් නැහැ. මිලදී ගන්න. ඉතින් ඒක ඒ තත්ත්වයට අපි අනාගතේ දැන් 6 වෙනි තැන ඉන්නේ. පොඩි නෑ. උද්දමනෙන් 6 වෙනි තැන කියන්නේ. මොකද 1 2 3 4 5 තියෙන අපි තාම නරකයි කියන රටවල් කීපයක් තියෙනවා. ලිබියාව, සූඩානය මේ වගේ අන්න ඒ වගේ තත්ත්වයකට තමයි අපිත් මේ එන්නේ හදන්නේ. ඒගොල්ලන්ගේ ඔන්න මෙන්න ළඟ ඉන්නේ. එහෙමයි. ඉතින් එහෙම තත්ත්වකෙදී තාමත් සිගරට් එකට සල්ලි වියදම් කරනවා නම්, තාම අරක්කු ටිකට සල්ලි වියදම් කරනවා නම් මේ මිනිස්සයා කොහේ යන්නද? මේ වෙලාවෙවත් තමන්ගේ ගෙදර ඉන්න අහිංසක දරු පැටවු ටික තමන්ගේ යටතේ තමන්ගේ රැකවරණයට ඉන්න බිරිඳ. දැන් අපි හොඳ එතන තව දෙයක් අපි එකතු කරන එක වටිනවා. මොකද දැන් අද අප්‍රේල් 2 වෙනිදා දැන් තව දින 13ක් තියෙද්දි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවනේ මේ අවුරුද්ද සමරන්න. මේ අවුරුද්ද සමරද්දී අපි හැමතුරනේ මේවර සියලු අනවශ්‍ය වේදම් අපි නවත්තන්න ඕනේ නේද? අනිවාර්යෙන් මේකෙදි අවුරුද්ද විතර නෙමෙයි හැම දෙයකම සමීර තමන් බොරුවට නාස්ති කරපු මුදලක් තියෙනවා නම් ලෝකෙට පේන්න වියදම් කරපු මුදල් සමහරුන්ගේ තියෙන. ඒවා. හරිද? ඒ වගේ හැම දෙයක්ම තමන් ඉතුරු කරගන්න ඕනේ. දැන් ওই වෙනිසුලාවේ සමහර අර බහුජාතික කෑම කඩ තියෙන්නේ. අපිට මේ වෙලාවේ මාධ්‍යයක් නිසා ඒ නම් කියන්න බෑ. ඔය ඇමරිකන් කඩ තියෙනවා. මේ කුකුල් මස් විවිධ විදිහට හදලා දෙන කඩ තියෙනවා. ඒ වගේම මේ ඉතාලියන් කෑම දෙන ඇමරිකන් කඩ තියෙනවා. එක කෑම කඩ තියෙනවා. ප්‍රසිද්ධ මේ චේන් විදියට අපේ රටෙත් තියෙනවා. හැම රටේම තියෙනවා.
එතකොට ඒවට යන කෙනෙක් මාස් දවස් 3-4කට සැරයක් විතර ඔන්න මිනිස්සෙක් එනවලු බලනකොට ඒ මිනිස්සයාත් මේ එයාගේ කෑම එකක් කාලේ යන්න එන්නේ. ඒ කඩවලට එන මිනිස්සු නෑ ඒ රටවල් වල දැන්. වෙනිසුලා එහෙම. ඊතරන්ටපත් වෙලා. හැබැයි අපි තාම දකිනවා අර තාම වතුර නටලා නෑ කකුලුව තාම මේකේ ඉන්නවා. ඒ නිසා වතුර රස්නේ නෑනේ තාම. හැබැයි යට ගිනි ගන්නවා. තාම රත් වෙලා නෑ. කකුල හොඳට නට ඉන්නවා. අපිට පේනවා තාමත් අර කඩවල වල ඕන තරම් අනවශ්‍ය නාස්ති මුදල් නාස්ති කරන කඩවල වල මිනිස්සු පෙරිලා විනෝද වෙනවා. හැබැයි තව දෙයක් තියෙනවා. වෙනිසුලාවේ මධ්‍යම පාන්තිකයෝ හොයාගන්නත් නැති තරම් මේ වෙනකොට ඉන්නේ වර්ග දෙකයි. අතිශය දුගී පිරිසයි අතිශය ධන කුවේරයෝ. එහෙමයි. ඒ අතිශය ධන කුවේරයෝ උප්පරිම වියදම් කර සල්ලි නාස්ති කරන අයත් ඉන්නවා. එයාලා සමහරවිට වෙන රටවල වල ගිහින් සල්ලි නාස්ති කරනවා. ඒ දෙගොල්ල ඉන්නේ මධ්‍යම පාන්තිකයේ අඩුයි. ඉතින් ඒකින්ද අපිට පේනවා මේ රටෙත් දැන් අපි හිතමු නිකන් යකඩ කියලා ගොඩනැගිලි ඉදි කරන්න තියෙන යකඩ කියලා හිතමු. මේ යකඩ අලෙවි කරන පුද්ගලයෝ උනත් විවිධ අය මේවා මහා ජාවාරම් කරගෙන මේ මිනිස්සුන්ට ආපු පීඩනයේම ප්‍රයෝජනෙට අරගෙන අතිශය ධනය හම්බ කරන පිරිසක් වෙලා තියෙනවා සමහරු. එතකොට ඒ අයට ඔබ කිව්ව විදියට ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ අවුරුදු උපරිම සමරයි. පාටි උපන්දිනයක් අහම හොඳට සමයි. ඒගොල්ලන්ට මේ මෙලාවේ මිනිසුන්ව තව තල හම්බ කරනවා. එතකොට අර අපිත් එක්ක ඉන්න අහිංසක මිනිස්සුන්ට අපි මේ කියන්නේ ඔබ ඔබේ ගෙදර දරුවෝ ගැන, තමන්ගේ ආදරණීය බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන මීට වඩා වගකීමක් කරන් නාස්ති කරන සියල්ලම මේ වෙලාවේ ඔළුවේ තියාගන්න මේක නාස්ති කරන්න ඕන වෙලාවක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් ඇඳුමක් එහෙම ගන්න එක එපා කියන එකත් සුදුසු නෑ. මොකද හේතුව මේ වෙලාවේ ගත්ත ඇඳුම තමයි සමහරට අවුරුදු ගානකට ඉතුරු වෙන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙන අපේ හොඳ මේ අවුරුද්දේ ඒ ඇඳුම් ගන්න එච්චරයි. ඔව්. එහෙම වෙන්න අවස්ථා තියෙනවා. ආයි කවදාවත් ඇඳුමක් ගන්න අවුරුදු ගානක් කියන සමහරට ඒ ඇඳුම් වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පවා අපිට දැන් මේ ඔක්කොම රටින් ගේන්නේ. සපේ ගන්න බැරි තැනට අපිපත් වුණොත් නේ. ඒ ඇඳුම් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. එහෙනම් මම දැක්ක එක්තරා ලස්සන ප්‍රකාශයක් තියෙනවා කඩදාසි මිලදී ගන්න බැරුව දැන් කඩදාසි ප්‍රශ්නයක් තියෙනවානේ. හරිද? මේ එක කෙනෙක් අහලා තිබ්බා ඕක කඩදාසි වලට උනේ හොඳ වෙලාවට මම මේ කල්පනා කරන්නේ ඕක දවසක රෙදි වලට උනොත් මොකෝ කරන්න කියලා. එහෙමයි අමුතුරන්. ඒක හින්දා මේ අපිට ඇත්තටම දැන් ධර්මයේ තුල ඉන්න ශ්‍රාවකයා මං හිතනවා පිනට කුසලෙට වෙනදටත් වඩා කොච්චර දුෂ්කරකම් ආවත් උනන්දුවෙන් කටයුතු කරන්න මං හිතන්නේ ලබන සතියේ සාකච්ඡාවේදී අපිට තියෙනවා මේ වගේ දුෂ්කරකාරයක පිනට බාධා කරන අය සමහරලාට හාමුදුරුවන්ගේ වගකීම කොහොමද දානමාන දෙන ගිහියා වෙනුවෙන් මේ මොහොතේ කටයුතු කරන්න ඕනේ කියන එක ගැන අපි ඉදිරියේ කතා කරනවා ලබන සතියේ සාකච්ඡාවේදී.